පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවයේ ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. සාකච්ඡා. ඒක නෝ හොඳට හිතන්න. ඊටනන්ත සෙන්දියර වහන්සේ ජරාමරණ කෙනෙකුට අපිට දැනෙන අපිට ඉතනයි සාතික ප්‍රායෝගිකත්වයේ ඔස්සේ ප්‍රකට වෙන ඒ දැනීම ඔස්සේ හොයන්න කියලා කියපු අවස්ථාව හරහා අපිට යන්න පුළුවන් මගක් වහන්සේ එතන දෙන්නෝනේ පොඩ්ඩක් අහන්න. මොකද වෙන්නේ? කවදද මතකද? දැන් මේ ජරා මරණ ගැන කතා කරලා ඊට පස්සේ එතන වෙන කතාවකට මම හිතන්නේ ගියා අද හරියදී අර බණ්ඩාරත්තේ කටිනා ප්‍රශ්නයක්ම දැන් ඔබ වාසේ කතා කරන හඬ ඔස්සේ අපි ජරා මරණයට ගලපාගත්ත යුතුද එහෙම නැත්නම් ජරා මරණය කියන්නේ වෙන එකක්ද ඔය ටික අපි කතා කරන නිසා සාකච්ඡාවකදී දැන් ඔබ වහන්සේ කිව්ව දැන් එතනදී අපි දැන් මේ ජරා මරණ කියන එක අපිට දැන් මොකක් හරි ලෙඩක් හැදුනහම අර ඒක එතන තාත්වික ගෝචරත්වයක් තියෙනවනේ ප්‍රායෝගිකත්වයක්. අර එහෙම ඒ ඔස්සේ එන දැන් එතනදී එතකොට දැන් අපිට යම්කිසි දැනගැනීමක් එතන ලැබෙනවානේ. එතකොට ඒ දැනගැනීම ඔස්සේ අර නිවීමක් කරා යන විදිහයි එතනින් අර උපාදානීය වෙලා හිම කියන විදිහ ගැන එතන සාකච්ඡා කරා සම්බන්ධයෙන් තමත් ඇහුව ප්‍රශ්නයක් කී. තමත් ප්‍රශ්නයක් ඇහුවයි සම්මාදිට සූත්‍රය. කුසල පජානාති අකුසලේ පජානාති කුසල මූලේ පජානාති අකුසල මූලේ පජානාති. ඔකදී අපට කුසලයේ ඔස්සේ යන්න පුළුවන්. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච. හතරක් තියෙනවම දැන් අපි සාධාරණ උදාහරණයකට අපි දැන් ඔන්න ප්‍රාණඝාතය කරන්නේ නැහැ. කුසලනේ. එතන කුසලයේ ඔස්සේ යන්න පුළුවන් සම්මාදිට්ඨිය. ප්‍රශ්න තියෙනවා. දැන් කරුණක දෙකක් හැටින් අපිට පේන්නේ. කුසලයයි කුසල මූලයයි. අකුසලයි අකුසල මූලයයි. ප්‍රශ්න දෙකක් නේ අපිට පේන්නේ. ඒ ප්‍රශ්න දෙකක් නෙවෙයි එකක් නේ. ඒ කරුණු දෙකක් නම් බුදුරණවහන්සේ දැන් අපි ගත්තොත් උපාදානට වෙනම ප්‍රශ්නයක් වෙන්නනවනේ. වෙනම කරුණක් වෙන්නනවනේ සම්මාදිට්ඨි සූත්‍රයේ. සංනාවට වෙනම කරුණක් වෙනවා. ජාතිට වෙනම කරුණක් වෙනවා. ජරාමරණට වෙනම කරුණක්. දැන් මේක කරුණු දෙකක් නම් මේකත් කුසලයේ පැත්ත වෙනම කරුණකුයි අකුසලයේ පැත්ත වෙනම කරුණකුයි වෙනවා. නමුත් මේ දෙකක් හැටින් වෙන්නන්නේ එකක් හැටියට. දැන් අපි කුසලයේ හොයන්න ගත්තොත් අපි කැලලක් අතහරින්නේ. දැන් අපි හිතමු අපි දැන් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒකට අපිට අකුසලයේ නැහැ. කුසලයේ තියෙනවා. ඒක ප්‍රාණඝාත අපි කරන්නේ නැත්නම් අපිට කුසලයේ නම් තියෙන. අපි කුසලයේ කුසල මූලය හොයනවා. හෙව්වට අකුසලයේ අකුසල මූලයයි කියන කාරණාවක් හෙදෙන්නේ නැහැ. හෙදෙනවද? දැන් අපිට දැන් මේ තාත්වික ප්‍රායෝගික අවස්ථාව අපි ඔන්න ප්‍රාණඝාතය කරන්නේ නැහැ. දැන් අපිට අපේ ජීවිතයේ තාත්වික භවයේදී අපිට ප්‍රාණඝාතය කියන අකුසලිය හම්බෙනවා. නෑ. එතකොට ප්‍රාණඝාතයට හේතු වෙන අකුසල මූලයක් හම්බෙන්නේ නැහැ නේ. අකුසල මූලය
ප්‍රාණඝාතයට හේතු වෙන අකුසල මූලයේ හම්බෙන්නේ නැහැ. ප්‍රාණඝාතය හම්බෙලා තියෙනට ඕනේ. එතකොට දැන් අපි ඒ දෙක අපි තුල අපි එකක් දෙකම කියන එක අතහැරම නමුත් අපිට දෙක එකට සම්බන්ධ වෙන්න තියෙන්නේ. ඒක අපට නැහැ කියලා අපි කුසලයේ කුසල මූලයේ හේවුවා කියන හරියයි. හරියන්නේ නැහැ නේ. අකුසලේ නැහැ කියලා කුසල මූලයේ හේවන හරිය කියලා දුවා. ඔව් නෑ අකුසලේ අපට නැහැ නේද? ඒකට අකුසල නැති නිසා මේක සම්මාදිට්ඨියටපත් වෙන්න. සම්මාදිට්ඨියපත් වෙන කරුණු හතරම තියෙනවානේ. ඒතකොට හත් වෙන්නේ දැන් අපට අකුසලේ නැහැනේ. දැන් තාත්විකෝ නැහැනේ. තාත්වික ප්‍රායෝගික නැහැ. අපට තාත්වික ප්‍රායෝගික වෙනවන්නේ තියෙන්නේ. එතකොට අපිට දැන් මේක නැති නිසා ඒ කරුණෙන් සම්මාදිට්ඨියටපත් වීම සඳහා අපි කුසලයයි කුසල මූලයේ හේවට හරියට. ඒතර මේ කරුණු දෙකයි බුදුරණවහන්සේ කිව්වේ. එතන දැන් එකක් සංස කුසලයේ කියන එක අපි කියන කුසලයේ කියන එක මට ගැටලුවක් තියෙනවා. කුසලයේ නැහැ කියලා කියවන අපි යන ප්‍රාණඝාතයෙන් අපි මම ප්‍රාණඝාතයෙන් වෙන වෙලා ඉන්නවා කියන එකද ඒක ඇත්ත. දැන් අපි හිතමු එතන එච්චර දුරස් හිතන්නේ නැතුව අපේ පටන් ගන්නම කියන එක. ඒ කියන්නේ එච්චර හිතන්නේ නැතුව පටන් ගන්න බහින තැන අපි දැන් අපි සංඛාරයේ හොයන්න හරි නාම රූපේ හොයන්න හරි ජරා මරණ හොඳ තියෙනවා. පටන් ගන්නම කියන කාරණාව එක ගත්තාම පටන් ගන්නම අකුසලයේ කියන්නේ ප්‍රාණඝාතී නේ තොරකමනේ. ඒතර පටන් ගන්නම කියන කාරණාවයි. දැන් ඒක අපට නැහැ. හොයන්න බහින්න. සම්මාදිට්ඨියට පත් වෙන දා හොයන්න බහින්න. එතකොට අපට අකුසලයේ කියන කාරණාවක් එදිලා නැත්තම් අපි ඒ කාරණාව අතහැරලා කුසලයේ කියන කාරණාව කිරීම පමණකින් අපි හිතුවොත් සම්මාදිට්ඨියට පත් වෙනවා කියන කාරණාව සාධාරණයි. මේක දැන් කුසලයේකුත් නෑ වගේ නෙවෙයි. අපි දැන් කුසලයක් කියලා එහෙනම් ගන්න. ඒ අකුසලයේ නැති ඒක කුසලයේ කියලා ගත්තද සම්. නෑ දැන් අපි ප්‍රාණඝාතී කරන්නේ නැහැනේ. අපි වරකම් කරන්නේ නැහැ. දැන් ඒක ඇත්තටම කුසලයේ පෙන්වන්නේ ඒක නොකිරීමනේ. දැන් කරන්නේ නැහැ. එතකොට ඒ කුසලයත් එක්ක හොයන්න පුළුවන්. දැන් මම අර කාරණාවට යන්න මම මේ කරුණක් මේ කියන්න ගත්තේ. මට හිතෙනවා අර කුසලයි කුසල මූලයයි ප්‍රශ්නේ තේරුන්නේ නැද්ද? නෑ ප්‍රශ්නේ නෙමෙයි. යථාර්ථය කියන එක නෙවෙයි. මම මේ කියන්නේ යොමු වීම කියන එක. සම්මා දිට්ඨිය කියන එක නෙමෙයි යොමු වීම කියන එක. යොමු වෙන්න අපට තාත්වික බවක් ඕනේනේ. යොමු වෙන්න බෑනේ සංකල්පයකින්. කුසලයේ හෝ අකුසලයේ නැත්නම් කුසල මූලයේ අකුසල මූලයේ කියන එක අපිට අර උගන්ති කිව්වාගේ දැන ගන්න තැන ප්‍රතිඵලයක් හේතු දුන්නට ඒ කාරණා දෙකේම බුදුසාදරයේ පජානාති කියන එක නේ. ඒක හරි. අපි අන්තිමට එතනනේ හම්බ වෙන්නේ. ඒක හරි. හම්බෙන්න තියෙන්නේ එතන. මොකද හම්බෙන්න යන්න අපි දැන් අපේ කෝණයට අපි හිතමු දැන් ඕකේ ඇත්තටම ගත්තොත් අපිට තේරෙන හැටියට සරලමයි කියලා හම්බෙන්නේ ඕකනේ. 14ක් තියෙනව නේද? 16ක්. 16ක් තියෙන එකේ අපිට තේරෙන්නේ සරලම කියන එක ඕකනේ. අපිට වෙන්නේ කියලා. ඔව් නේ. කියන්නේ සම්මාදිට්ඨියටපත් වෙන්න තියෙන මූල කාරණා වලින් ඒ 16න් ලේසිම කාරණාව හැටියට ඕකනේ තේරෙන්නේ. 14යි. ආහාරයි දුකයි පරිසම්පාදේ 11යි මේක. ආශ්‍රව තියෙනවා. අනිත් ඒවා මොනවද? 15. කර්ම තියෙනවා. එතකොට මේ මේ තාත්වික බව පෙන්වන්න කතා කරා. තාත්වික බව කියන එක. දැන් අරක දැන් ඒක පොඩ්ඩක් ඉදවන්න අපිට සම්මාදිට්ඨිය ගැන හිතන්න එපා. පත් වෙන්නේ. පත් වීමට දැන් අපි ගත්තොත් උපාද ජරා මරණ කියන හරිය දැන් ඒක ඒව අමාරු ටිකක්. මම අර මේ කාරණාවට ගන්න ගියේ ඒ තාත්වික බව කියන එකත් එක්ක. එතකොට මේ කුසල අකුසල කියන කාරණා අපි දන්නවනේ. ඒ කියන්නේ මම කියන්නේ සම්මාදිට්ඨිය නෙමෙයි. දැන් අර දැන් පටිසම්පාදේ කරුණු කියන කාරණාවේ තේරුම් ගන්නවා කියන්නේ ගොඩක් අමාරුනේ. මෙතන සම්මාදිට්ඨිය කියන එක නෙමෙයි මම කියන්නේ කුසල අකුසල කියන කාරණා පිළිබඳ අපට වැටහීමක් තියෙනවා. අපොත් ප්‍රාණඝාතේ ඉන්නේ. සොරකම ඉන්නේ. ඒක පිළිබඳ වැටහීමක් තියෙනවා. එතකොට ඔතනින්නේ පටන් ගන්න තියෙන මොන බහින තැන අපිට මේ හොයන්න කියපු දෙයක්. දැන් අපි මේ හොයන්න යනකොට අපිට අකුසල් තියෙනවද? නැහැ. අපට අකුසල් නැති නිසා අපි කුසල විතරක් කෙව්වට ඇද්ද? අපට අකුසල් නැති නිසා අපි කුසල විතරක් හොයන්න ගියාට බුදුරණවහන්සේ සම්මාදිටියටපත් වෙන්න නෙමෙයි සම්මාදිටියටපත් වීම සඳහා බැහැීමට පුළුවන්.
සම්මාදිට්ඨියටපත් වීමට යොමු වීමට පුළුවන් වෙයි. දැන් අකුසලේ කල්පනා කරන්න එකක් නෑ. අපි තව පැත්තකට ගිහුව පජානාතිනේ කියන්නේ නේ. එහෙනම් ඒ වචනේ දාපු තැනින්ම තේරෙනවා මේක කල්පනා කරන්න එකක් නෙමෙයි. අකුසලේ කල්පනා කරන්නේ නෙමෙයි. එතකොට පජානාති වෙන්න කලින් අපිට තාත්වික වෙන්න ඕනේ. එහෙමයි. පජානාති වෙන්න කලින් තාත්වික වෙන්න ඕනේ. දැන් අපිට පජානාති වෙන්න කලින් තාත්වික වෙන්නේ නැත්තම් පජානාත වීමට තාත්වික වෙන්නේ නැත්තම් පජානාති වෙයි. තාත්වික වෙන්නේ නැත්තම් පජානාති වෙයි. දැන් හරි තාත්වික නැති දෙයක් මොකද්ද පද? දැන් ලයිව් දැන් දෙයක් නැත්තම් පජානාති කියන වචනේ යෙදෙන්න පුළුවන් නේද? දැන් අරවා ගැන හිතන්න එපා. අවිජ්ජා සංකාර විඤ්ඤාණ ඔය පරිසම්පාද මොකද දෙවුවා අපට කෝණයක් නේ ඒක. ඒක අපේ කෝණේ ඒක එච්චර තාත්වික කරගන්න අමාරුයි. එතකොට දැන් මෙතන අකුසලයේ කියන කාරණාව තාත්වික වෙන්නේ නැත්තම් අපි හිතමුකෝ මෙහෙම. අපිට යම් කිසි වෙලාවක ඔන්න හිතෙනවා අපි අකුසල මූලයේ හැටියට එකක් හිතෙන්නේ. තරහින් වචනයක් ප්‍රකාශ කරනවා. තරහින් වචනයක් ප්‍රකාශ කරනවා. එතකොට ඒක ද්වේෂසහගත වෙන තියෙන්නේ. ඒක විසුණ පරුසා වාචා කියන කාරණාවට ඇති. නම් ඒක අකුසලයක්ද නැද්ද? මේක අකුසලයක්. තරහින් දැන් අපට ඔතන නිමිති පජනක් වෙනවා. ඕක නෙමෙයි තාත්වික වෙන්නේ අපට. අපි ඕක අතහැරලා ඊළඟට පස්වචන කියන්න තියෙන්නේ අපි මේ හොයන්නේ. පරුසවචන කියන්නේ නැති එක අපි හොයන්නේ. දැන් ඔතනදී තාත්විකවම අපට පරුසවචන කියන කාරණාව අපට ලයිව් වෙලා, සජීවී වෙලා, තාත්වික වෙලා. හැබැයි පජනක් කියලා නැහැ. හැබැයි තාත්විකයි. දැන් ඔය හැම එකම කියන්නේ සම්මාදිට්ඨියටපත් වීම ගැන. සම්මාදිට්ඨියටපත් වෙන්නේ අද්දානුසාරී ධම්මානුසාරී කියනවාද නැද්ද? ඒක නා. එතකොට තාත්වික භාවයටපත් වෙන්නේ සද්ධානුසාරී ධම්මානුසාරී කියනවා නම් ඔය සම්මාදිට්ඨියටපත් වෙන කාරණාවට යොමු වෙනකොට අකුසලයේ පජානාති වෙන මට්ටමට කෙනෙක් ඇති වෙන්න කොච්චර නුණක් තියෙනවද? නුණක් වර්ධනය වෙලා නෑ. හැබැයි අකුසලේ නැති වෙලා නෑ. සෝතාපන්න කෙනාටත් කියනවා නම් කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචාය මනස. සෝතාපන්න කෙනාට කියනවා නම් මේ ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී. දැන් අපට හිතෙන්නේ මෙහෙම එකක් නේ. දැන් අපි එක වෙලාවක මේක හිතනවා. තව වෙලාවක මේක හිතනවා. අපි තේරුම් ගන්න හිතනවා. හැබැයි දැන් ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කෙනාට නැද්ද තරහයෙන් වචන ප්‍රකාශ කිරීම? එයාට නැද්ද අපි හිතමු දැන් අකුසල දුරු වෙලා නැහැ. තව මොන හරි අකුසලයක් එන්නේ නැද්ද? එනවා. දැන් හැබැයි එයා කවුද? ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමේ කෙනෙක්. දැන් එහෙනම් එයාට සම්මාදිට්ඨියපත් වෙන්න ලෝක හේතු වෙන්නේ නැහැ. සම්මාදිට්ඨියපත් වෙන්නේ අකුසලයේ හේතු වෙන්නේ නැහැ. දැන් එයාට අකුසලයේ පජානාති බවට කියන අර නුවණ තියෙන නිසා. දැන් නුවණ තියෙනවනේ. දැන් ඔන්න අපි තම තරහින් වචනයක් සම්පප්පල මම අනික කියන්නේ නැති මොකද හේතුව? එතකොට මේ මෙච්චර නුවණ තියෙන කෙනෙකුට එහෙම කියනකොට නිකන් මේ ඒක හරිනේ. නමුත් දැන් සාමාන්‍ය තරහින් වචනයක් කතා කරනවා කියන එක සිද්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා මම අර බොරු කියන එකයි, කේලම් කියන එකයි, මේ ඊට පස්සේ මේ අනිත් දේවල් කතා කරනකොට මේ තරහින් වචනයක් කතා කරනවා. ඒක තරහින් වචනයක් කතා කරනවා කියන කාරණාව රාග ද්වේෂ ප්‍රහාණයම කරපු සෝතාපන්නත් නොවිච්ච අද්දානුසාරී කෙනාට තියෙනවා. දැන් අපි බලන්නේ හැම වෙලෙම අපි පැත්තක ඉඳලා එක අවස්ථාවක කොහෙට හරි ගිහිල්ලා මේක විදර්ශනා කරන්න ඕන කියන එක. පැත්තකට ගිහිල්ලා කොහේ හරි එක අවස්ථාවක අපි දැන් අපට ඕන විදර්ශනා කරන්න ඩ්‍රයිව් කරන ගමන් බෑ. අපට ජොබ් එක කරන ගමන් බෑ. අපට ඒ අදාන්නේ. අපට විදර්ශනා කරන්න පැත්තකට ගිහිල්ලා මේ ඔක්කොම ටික සිතුව වෙලා තියෙන්න ඕන විදර්ශනා කරන්න බහින්න. නැද්ද? අපිට ඒ අර වෙලාවේදී කොහොමද ගලප ගන්න බෑ. අසතියම කියන්නේ අර සායනයි. කියන්නේ අපිට මේ වෙලාවේදී කරන්න බැරි නා අර කෙනෙකුට මම හිතනවා වාසියක කීකතර දැන් ටික වෙලාවකින් සඳහන් කරලා අර සද්ධානුසාරී කියන ධම්මානුසාරී කියන අරේම දෙයක් වෙද්දී එයාගේ ප්‍රශ්නය වැඩිලා තියෙන නිසා අර අවස්ථාවේදී එයා දර්ශනයටපත් වෙනවා. ඔන්න ඔකයි දැක්ම කියන්නේ. දැන් මම අරක කියන්න ගත්තේ ඇත්තටම මේ විදර්ශනාව කියන්නේ ඒක නෙමෙයි.
දැන් අතනදි වෙන්නේ ලයු තාත්වික වෙනවා. මොකක්ද තාත්වික වෙන්නේ? තරහින් වචනයක් ප්‍රකාශ කරනවා. හැබැයි කවුද? සද්ධානුසාරි ධම්මානුසාරි නුවණ වැඩිලා. ඒ නුවණ වැඩිච්ච කෙනාට තාත්වික බවට හම්බෙන අකුසලයක්. තාත්විකයි අකුසලයි. දැන් අපට මතක් වෙන්නේ කුසල. ඒකනේ හැබැයි යා ඒක සමානව දැනගන්නවා නේද? ඒ වචනේ තමයි පිට වෙලිවරලා ඒ වගේම සානද දැන් ඒක ප්‍රඥාව නැතුව සිහිය වඩන කෙනෙකුට දැනගන්න පුළුවන්. හැබැයි එතකොට එයා කරන්නේ එයා දුරු කරන්න හදන්නේ අර වෙන ක්‍රමයකට. එයා දුරු කරන්නේ වෙන ක්‍රමයකට. එයා මං ඉන්නවා. දැන් ඒක මේකේ හතරක් තියෙනවා. අන්න අනිත් එක. පටන් ගන්න හැබැයි කුසලයේද අකුසලයේද? අකුසලයේ. පටන් ගන්න මේකයි මම මුලින්ම කිව්වේ. අකුසලයේ නැතුව මේ සම්මාදිට්ඨිය කතා කළ හැකිද? කතා කරනවා නම් මේ සම්මාදිට්ඨිය බුදුරණවහන්සේ වැඩිපුර කැලේ දෙකක් දාලා. මේක එක්ක බුදුරණවහන්සේ දෙකකට කතා කරනවා. වැඩිපුර අපට කුසලයේ විතරක් හොයාගෙන යන්න පුළුවන් නම් බුදුරණවහන්සේ මේක කරුණු දෙකකට දානවා. හැබැයි බුදුරණවහන්සේ කරුණු හතරෙන්ම සම්මාදිට්ඨිය කියන්නේ. දෙකකින් කියන්නේ හතරෙන්ම සම්මාදිට්ඨිය. ඇයි හතරෙන්ම කියන්නේ? පටන් ගන්න අකුසලයේ. ඒක තමයි අපිට මෙහෙ පැත්තට ගන්න වෙන්නේ. මට හිතෙන එක වෙනද තුනේ කාරණ දෙකක් එක ආරණ්‍යයත් එක්ක ගත්තාම යමක් ඇති හෝ නැති දැනගත්තාම ඒක අනිත් පැත්තට හම්බ වෙනවා අපි තුන් දැන්. කුසලය හම්බුණා කියන්නේ එයා දන්නවා කුසලයේ තියෙනවා කියන්නේ මේ කුසලයේ තියෙන යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති වෙනින් අකුසලයක් තියෙනවා. ඊට අකුසලයේ තියෙනවා කියලා හම්බුනොත් අකුසලයේ මේ හේතුවෙන් තියෙනවා. ඒ හේතුව නැති වීමෙන් කුසලයේ තියෙනවා. දැන් අකුසලයේ නැති වීම කියන එක ඒකයි අනිත් පැත්තෙන් අර මිගසාර සූත්‍රයේදී අර සිල්වන්ත සහ දුසිල්වත් විබලයේදී ඉහළට යන කෙනා ගැන විස්තර කරන්නේ එයා සිල්වද දුසිල්වද කියන එක නෙමෙයි. එයා ඒ සීලේ හට ගන්න හැටි සහ ඒක නැති වෙන හැටි දන්නවා කියන දෙන්නේ. මට එහෙමත් හිතනවා ගන්නද ඒක කියද්දි කියන්නේ එකක් හම්බුනොත් එයා ඒක අනිත් පැත්ත දකින්නවද කියලා. දැන් අපි හිතමු දැන් කුසල අකුසල නිර්වචනය අපි හැම එකක්ම බලනවානේ. කුසල අකුසල නිර්වචනයේදී පැහැදිලි වෙන්නේම දැන් අපි හිතමු පටිසමුප්පාදේ නම් නිර්වචනයේ සියලු දෙයක්ම පැහැදිලි වෙන්නේ දර්ශන කෝණයෙන්. නේ? ජරා මරණ හැර. ඒක අපිට ප්‍රායෝගිකව කියනවා. හැබැයි කුසල කුසල කෝණේ නිර්වචනය ගත්තාම නිර්වචනයේ පුජ්‍යල ගෝචරයක් නැහැ. නිර්වචනයේ සම්පූර්ණයෙන් පුජ්‍යල ගෝචරයක්. එනවා රාගයේ ප්‍රාණඝාතය කිරීම ප්‍රාණඝාතය නොකිරීම. නිර්වචනය කියන්නේ. එහෙනම් අකුසලයේ හැටියට තාත්විකව නිර්වචනයේදී හම්බ වෙනවද? දැන් අතන ඒක එදෙන්නේ නැහැ. පටිසමුප්පාදයේදී. මොකද එදෙන්නේ නැහැ කියන්නේ පටිසමුප්පාදයේදී පුජ්‍යල කෝණයකින් කතාව කියන කාරණාවේ නිර්වචනයක් ඉස්මතු වෙලා ඉන්නේ. දැන් මෙතන පුජ්‍යල කෝණයකින් කතාව කියන දෙකම කුසලයේ අකුසලයේ දෙකේම නිර්වචන ඉස්මතු වෙලා. එහෙම එතෙන්ද කියන අපට වෙනවා මේ හිතිල්ල ඒ කියන්නේ ඒක තාත්වික නෙමෙයි. ඒක හිතිල්ල වුණා. හැබැයි දැන් තව එකක් අපි නොසිතුත් එකක් කියනවා. ඔය සම්මාදිට්ඨිය සූත්‍රය. කරුණු 16 15ක කුසල කුසල නැතු. ඔය ඔක්කොගෙම තියෙන චතුරාර්ය සත්‍ය නෙමෙයි. 15 වෙම දෙන චතුරාර්ය සත්‍ය. දැන් මේ චතුරාර්ය සත්‍ය එක්ක අපිට හොයාගන්න බැරිද? නේ? දැන් අර 15ම තියෙන චතුරාර්ය සත්‍ය. දැන් අපි දන්නවා අපි හොයාගන්න බැරි වේද කියන කාරණාවත් පැත්තකින් තියෙනවා. සම්මා දිට්ඨියට පත්වීම කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඒක හම්බෙන්නේ මොකකින්ද? ඒක හම්බෙන්නේ තාත්වික කාරණාවකින්. දැන් අර ටිකේ නම් හොඳට පැහැදිලි වෙනවා. මොකද්ද? ජරා මරණ. ජරා මරණ සමුදය ඥාන, ජාති. ජරා මරණ නිරෝධේ ඥාන. ජාති අසති ජරා මරණ නිරෝධ. ජරා මරණ ගාමිනී පටිපදා ඥාන. ඔන්න හතරම තියෙනවා. හතරම අපට දැන් අපට ඒකන හතරම තියෙන්නේ අපට නිර්වචනයේ විග්‍රහයේ හතර හම්බෙලා තියෙනවා. හොයන්න දෙයක් නෑ අපිට. විග්‍රහයේ හතර හම්බෙලා තියෙනවා. දැන් විග්‍රහය කියලා දුන්නත් ඒකත් ප්‍රතිපදාවනේ කියලා දුන්නේ. දැන් මෙතන විග්‍රහය නෑ. විග්‍රහය නෑ. හැබැයි විග්‍රහයේදී දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ග ඥාන හම්බ වී යුතුද නැද්ද? ඒ කියන්නේ මෙතන ඥානයේදී සම්මා දිට්ඨිය නම් හම්බ වෙන්නට ඕන. හම්බ වෙන්නට ඕනද ජරා මරණ ගැනද අකුසලයේ?
හම්බෙන්න ඕන නැත්තේ භවය ගැනද අකුසලයේ ගැනද? හම්බෙන්න ඕන නැත්තේ අපි දන්න ජාති ජරා මරණ ශෝක පරිදේ දුක ගැනද අකුසලයේ ගැනද? අකුසලයේ. ඇයි? ඒක තමයි යොමු. එතකොට මේ බුදුරණාහි කියන්නේ තාත්වික සජීවී අවස්ථානුකූලව යථාර්ථයකට පුජ්‍යලයකගේ දැන් අපි බලන්නේ අසීලයක් සමාධියටව දැන් මම මැදිහත් වෙලා නෑනේ. දැන් අපි කවුරු කැමතිද? දැන් අපි යම් කිසි මට්ටමකට ධර්මයේ පිළිබඳව නුවණත් එක්ක අකුසලයකින් ඉන්න. අපි කැමති නෑ. අපි අකුසලයකින්ද කැමති නැත්නම් අපි මොකද කරන්නේ? අපි අකුසලයේ අයින් කළා කුසලයට නෑනේ. අපි අකුසලයේ අයින් කළා කුසලයට ඇවිල්ලා දර්ශනා කරන්නේ නේද? තරහ හිතක් එනකොට තරහෙන් වචනයක් කතා කරනකොට අපි ඒක අයින් කරලා අපි යන්නේ පරිසම්පාද ගැන දේශනා කරලා දර්ශනා කරන්නේ. ආමන්න බලන්න. අපි හොයන්නේ මේක අයින් කරලා දර්ශනා කරන්න. හැබැයි දැන් මේ බුදුරණවහන්සේ දෙන්නේ මොකද? සජීවී අවස්ථාව. එතකොට තරහ යන අවස්ථාවේ තරහින් වචනයක් ප්‍රකාශ කරනවා. දැන් මම ඕක කියන්න ගත්තේ ඇත්තටම සජීවී බව කියන්න ඕන නිසා. ඒතර බලන්න මෙතන කොච්චරනම් මේ සජීවී තාත්වික බවට නිර්වචනයක් කියනවාද කියන්නේ. තාත්වික බව. මම මේ හතර කියන්නේ මේ අදහස් කරේ. මම තාත්වික බව වෙන අදහස් කරේ. මම හතර ඔය මේක බලන්න ඕනේ මේකේ මේ හේතුඵල න්‍යායයි. දැන් නිවරණ ප්‍රශ්නාව සාකරන්න. නිවරණ ප්‍රශ්නාව. ඊට පස්සේ දැන් මම මේ ළඟදී කිව්ව මතකද දන්නේ රාගය පිළිබඳව. රාගයේ හේතුඵල ධර්මයේදී රාගයේ අසුබ නිමිත්තයි අයනසුමනසිකාරයයි සුබ නිමිත්තයි අයනසුමනසිකාරයයි රාගය. අපි ඔකට දේශයේ ප්‍රබල හොයන්න පුළුවන්. මොකද පටිඝ නිමිත්තයි අයනසුමනසිකාරයයි දේශේ. දේශේ නෑ කියන්නේ මොකද්ද? අපර මතක් වෙන වෛත්‍රියෙන්. දේශේ නැහැ කියන කාරණාවක් නිර්වචනයක් අපිට එන්න පුළුවන්ද? මෛත්‍රියෙන් තුරු. ඒ කියන්නේ අපි දේශේ කියලා දෙයක් දේශේ නැති බවක් කතා කරොත් දේශේ නැති බවක් කතා කරොත් අපිට එකට අපි මෛත්‍රී කියන පැත්තක් කියන්නේ දේශේ නැහැ කියන්නේ මෛත්‍රිය. හැබැයි දේශේ නැහැ කියන්නේ මෛත්‍රියෙන් ඉන්නවා කියන එකම නෙමෙයි. බුදුරණවහන්සේ පෙන්වන්නේ මෛත්‍රියක් වුණා කියලා නෙමෙයි අව්‍යාපාදයි කියලා. අපි අව්‍යාපාද කියන දෙයට මෛත්‍රියම දාගන්නවා. හැබැයි මෛත්‍රියත් අව්‍යාපාදයක් තමයි. මෛත්‍රියත් අව්‍යාපාද. හැබැයි අව්‍යාපාද කියන්නේ මෛත්‍රියට සමාන නෙමෙයි. නෙක්ඛම් මේ කියන්නේ අපි මේ අපට ප්‍රකට වෙන ප්‍රකටව අපි කරන එකක් නෙමෙයි. කාමයේ ඉක්මවීම නෙක්ඛම්. ඒකෝට ඇයි මේක මේ ඕන දැන් දර්ශනයක් එක්ක ඔය කාරණා මතක් කරගන්න. එතකොට රාගය කියනකොට නැත්නම් දේශය කියනකොට දේශය ඇති බව දැනගන්නවා පජානාති මෛත්‍රී මේ ප්‍රඥාව. දැන් දේශය දැනගන්නේ මගේ දේශයේද නැත්නම් දේශයේ හේතුඵල ධර්ම ඇටියට පජානාතිද? ඒක මම කියන්නේ. මගේ දේශේ දැන් අපට පුළුවන් ද කිසි වෙලාවක තරහ ගියාම මගේ දේශේ නැතුව වෙන විදියකින් හොයන්න. තරහක් ඇති වුණාම දේශේ මගෙන් තොරව කතා කරන්න පුළුවන්. නැත්නම් කෝපෙටනේ. නැත්නම් කන්න අපිට කතා කරන්න බෑනේ. දැන් අපිට එන්නේ දේශේ මගේනේ. මගේ දේශේ යන්නේ. දේශේ පජානා තියෙනකොට. දේශේ පජානා තියෙනකොට පජානා තියෙනවා කියලා නිර්වචනයේම ඉස්මතු වෙන්නේම මම කියන පැත්ත ඔන්නතන අර මේ මම කියන කාරණාව පොඩක් අදගත් මේ කියන අවස්ථාවයි මම කියන පැවැත්මයි මම කියන හම්බ වෙනවා. එතකොට පජානාති වුණා නම් ආයි දේශේ දැන් අපට ඕනේ දේශයේ තිබිලා ඊට පස්සේ දේශ නැති වෙනවා. ඇයි තිබ්බ දේශ නැති වෙන්නේ? හොඳට බලන්න දේශේ දැන් අපට ඕනේ දේශයේ දැනගත්තාම දේශේ නෑ ඊළඟට. ඒ කියන්නේ අපිට තිබිච්ච දේශ නැති වෙන්න ඕනේ. නේ? තිබිච්ච දේශ නැති වෙන්න ඕනේ. මේ අනාත්මය කියන එකේ සුන්දර බව. දේශේ පජානාති කියනකොට දේශේ තියෙන්න ඕනේ. ඒක තමයි ඇත්තටම දැන් දේශය කියනකොට අපේ හැම වෙලාවෙම වල තියෙන ඒකත් අර රූපය වගේ එළිය එකක් හැටියට. එතකොට ඇත්තටම ඔතනදී වෙලා තියෙන විඥානාදී පජානාදී විච් එකනේ.
ද්වේෂය කියන්නේ එළියේ ගන්න. ඒ ද්වේෂය දැනගත්ත විඥානයේ පිරිසිදු දැකීමේ ප්‍රඥාවිය අනිත් පැත්තෙන් බලුවොත් ඒකනේ මාරු වෙනවනේ මේ පැත්තෙන්. ඔව්. හැබැයි අපි බලන්නේ විතර බලන්නේ නැතුව එළියේක ආයතන විඥානාතියකට යන එක අපි බලන්නේ. ඒක හරියට දැන් විඥානයේ මායාවෙම කියමුකෝ. දැන් අපිට කවුරු හරි මැජික් එකක් පෙන්නනවා. අපි මේ පැත්තෙන් බලන් ඉන්නවා. අපර මැජික් එක ගන්න. මැජික් කියන්නේ අපේ ඇත්තක් නේ. මේ පැත්තෙන් බලන්නේ අපේ ඇත්ත. අපි එතකොට ඒ කරපු කාරණා ඇත්තටම හම්බුණාද? නෑනේ. පිටිපස්සට කියලා බලනවා කරන වැඩේ. දැන් යාට ඇත්තක් හම්බ වෙනවද? නමුත් බලන්නේ ඒක නෙමෙයිද? බලන්නේ ඒකමයි. නමුත් ඒ බලන විදිහ වෙනස් වුනේ නැද්ද? බලන විදිහ වෙනස් වුණා. බලන කෝණ වෙනස් වුනේ නැද්ද? බලන කෝණ වෙනස් වුණා. දැන් පරේක් මොනවා පේනවද? දැන් ඒක යෙදෙන්නෙම නෑ. පරේක් මවනවා නැත්නම් වෙන මොකක් හරි කරනවා කඩුවක් ගිලිනවා. කඩුවක් ගිලිනවා කියන එක යෙදෙන්නෙම නෑ. හැබැයි එළියෙන් අනිත් පැත්තෙන් ඉඳලා පේනකොට කඩුවක් ඇත්තටම ගිලිනවා. සිද්ධිය කඩුවක් ගිලින එක නෙමෙයිද? සිද්ධිය කඩුවක් ගිලිනවා. අපි අනිත් පැත්තට ගිහින් කෝණ වෙනස් කරලා බලනවා. මොකද්ද මැජික් එක වෙන්නේ කියලා. දැන් කඩුවක් ගිලිනවද? දැන් කඩුවක් ගිලිනවා කියන සංකල්පයක් එනවද? හැබැයි බැරිය මොකද්ද? කඩුවක් ගිලින එක. දැන් කඩුවක් ගිලින එක තියෙනවද? කඩුවක් ගිලිනවද කතා කරා? කඩුවක් කලින් ගිල්ලද? කලින් කඩුවක් ගිල්ලෙත් නෑ. දැන් ගිලින්නෙත් නෑ. කලින් ගිල්ලෙත් නෑ දැන් ගිලින්නෙත් නෑ. ඒක තව චුට්ටක් ඉස්සරහට මම කියනවා දැන් අර මුලින්ම බලන එක්කන හරිය නිකන් පුතත් යනවා වගේ. ඊට පස්සේ පිටිපස්සට කියලා බලුවාම මොනවද ඒකටත් ආපහු එයාට ඉස්සරහට එන්න බලන්න පුළුවන් නේ. ආයෙ බලන්න පුළුවන්. එතකොට එයා හැබැයි දන්නවා කඩුව ගිලින්නේ මෙහෙමයි කියලා. හැබැයි එයා මොනවාගේ ඉඳලා බලන්න පුළුවන් කඩුව ගිලිනවා හැටියට. ඒක සමහරවිට දැන් ප්‍රඥාමය ගත්තොත් එහෙම බුද්ධඥානයට මේක හැමකම සාස්වද පැත්තට නෙමෙයි සායන. ඒකට පිටිපස්සට ගියාම සකස් වීම කියන එක ගෝචර කර ගැනීම කරන්නේ සායන. සකස් වීම කියන එක හරියට දැක්කහම එතනින්ම පුළුවන් සායනද. වැඩි දින අපිට උත්තරේ ප්‍රශ්නේ තියෙන සායන. ඒක ඇත්ත. නමුත් දැන් අනිත් එක තවත් එකක්. ඔන්න දැන් තව බලන්න ඕනේ. සකස් වීම කියන කාරණාව එක්ක බලනකොට අපි බලන්නේ කඩුව පිළිබඳව. කඩුව ගිලින එක පිළිබඳව. දැන් අපේ කෝණේ කඩුව ගිලීම කෝණය. දැන් අපේ රාමෝ කඩුව ගිලීම කියන රාමෙන් හැර වෙන කිසි දෙයක් නැහැ. අපි අනිත් පැත්තට ගිහිල්ලා බලද්දී හම්බ වෙන්නේ අර කඩුව ගිලීම කියන කෝණේ මොකුත් හම්බ වෙනවද? නැහැ. හැබැයි මේ කෝණයට හාත්පසින් වෙනස් සිද්ධියක් නෙමෙයිද වෙන්නේ. ඒකවල මේ පැත්තට පොඩ්ඩක්වත් මේක හැට දෙනවද? පොඩ්ඩක්වත් මේක හැට දෙන්නේ නැහැ. එතකොට ඒක දැන් අපි හිතම කඩුව ගිලීම කියන පැත්තේ බැලුවොත් ඒක සම්පූර්ණයෙන්ම වෙනස්ම විග්‍රහයක්. ඔන්න උගම් පටිච්චසමුප්පාද විග්‍රහය. පොඩ්ඩක්වත් අදාළ නැහැ. ඒක හරියට දැන් ඒ අය කැලිප්පත් ගත්තොත් එහෙම අපි බලනකොට කඩුව නැති කරලා වෙන මොකක් හරි වෙන්න පුළුවන්. මම ඉන්නවා. අර එහා පැත්තට ගිහලා බලද්දි කඩුවක් නැහැ. මමත් නැහැ. මං කියන්නේ. ඊට අපි ව්‍යවහාරයෙන් ගත්තොත් එහෙම නෑ අපිට ගෝචරත්වයේ විතර මේකදී නැතිනේ. ඒකට සාසුදේන උච්ඡේදය කරනවා. අපි කඩුව නැති කරලා ඉවරලා වෙන මොකක් හරි එකක් ගන්නවා. අර පැත්තට ගිහලා බලද්දි මේ දෙකම කතා කරන්නේ නෑ. ඔව්. එතකොට මේ පැත්තේ කෝණේ නිර්වචන ටික නැහැ. මේ පැත්තේ කෝණේ මොකුත් නිර්වචන ටික නැහැ. මේ පැත්තේ කෝණේ නිර්වචන ඔක්කොම වැරදි කියලා හම්බුනේ මේ පැත්තෙන් වෙන කෝණකින් බැලුවහම. හැබැයි මේ පැත්තේ බලන කෝණයට මේ පැත්තේ කෝණේ කිසි සම්බන්ධයක් නැහැ. අනිත් පැත්තට සාමාන්‍යයෙන් දැන් කියන්නේ ඒක අර පිටිපස්සට ගිහින් වල දකින්නේ එතනදී මේ සකස් වීම දැකපින්නන්නේ සාමාන්‍යයෙන් එතකොට එයා මේක වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ඔව් ඒකේ සකස් වීම කියන එක නම් කිව්වේ එකයි. සකස් වීම කියනකොට සකස් වීම කියන නිර්වචනයේදී මේ පැත්තේ කෝණේ කිසි දෙයක් අදාළ නැහැ. එහෙමයි. ඒ කියන්නේ සකස් වීම කියන නිර්වචනේ අපිට සකස් වෙනවා අපිට සකස් වෙනවා කියන කෝණේ හම්බ වෙනවනේ එක එක විදිහකට. හැබැයි මේ සකස් වෙනවා කියන කෝණෙට ඒක දාගන්න බෑ. මේ පැත්තට අදාළ කිසිම දෙයක් නැහැ. සකස් වීම තමයි. හැබැයි ඒ සකස් වීම නිර්වචනයේද මේ පැත්තේ කෝණේ මුකුත් නැහැ. මේ පැත්තේ කෝණේ සියල්ලක්ම ඉක්මුවෙච්ච විග්‍රහයකින් තමයි සකස් වීම හම්බෙන්නේ. ඒතර අර ටික ඉක්මුවෙලා. එතකොට දැන් පජානාති කියනකොට දැන් අපි ඒකෙන් බලමුකෝ.
රාගේ පජානාති කියන කාරණාවේදී දැන් ওই කාරණාවේ දැන් මම අහුවේ මොකන්ද? රාගේ දේශේ පජානාති දෙටි තියෙන්න ඕනේද? පජානාති වෙන වචනේ තේරුමම හරියටම දැනගත්තා කියන එකනේ. හරියටම දැනගත්තා. හරියටම දැනගත්තා. අර පැත්තෙන් කඩුව ගින්නලි බැලුවා. දැන් බැලුවේ මොකද්ද? කඩුව ගින්නේ මායාව. කඩුව ගින්නේ. දැන් හරියටම බලද්දි ඉතින් ඒක නිර්වචනය මොකද්ද? හරියටම බැලීම කියන්නේ. නිර්වචනයේදී කඩුව ගිලීම තියෙනවා. දැන් එතකොට දැන් කඩුව ගිලීමක් තිබ්බා. එන්නේ නැහනේ. දැන් මේ බැලීම තුලින්ම හම්බුනේ කඩුව ගිලීම නිරෝධෙ නෙමෙයි. මේ බැලීම තුලින්ම හම්බුනේ කඩුව ගිලීමේ නිරෝධය. දැන් ඕක නෙමෙයිද රාගේ පජානාති වෙනකොට රාගේ නිරෝධේ පජානාති. දැන් දෙකක් නැහැ. අවස්ථාවක් දැන් අපිට චතුරාර්ය සත්‍ය කියන්නේ අවස්ථා හතරක්. අවස්ථා හතරේදී සිද්ධි හතරක්. එතකොට දැන් ඔන්න රාගංච පජානාති. රාගය දැනගත්තාම රාගයේ නැති බව දැනගන්නවා කියනකොට අපිට කාමච්ඡන්දය. කාමච්ඡන්දය දැනගත්තා. කාමච්ඡන්දය නැති බව දැනගත්තා. දැන් අපිට මේක අවස්ථා දෙකක් දැනන්නේ. විග්‍රහය බුදුරජාණන් දෙකක් පෙන්නනවා. විග්‍රහයේ සන්තං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. එකක් නේ. අසන්තං අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. තව එකක්. කරුණු දෙකක්. හැබැයි දෙකක් කරුණු. කරුණු දෙක කියනකොට අපට යන්නේ නැද්ද? තිබුණ ඒ කියන්නේ කරුණු දෙක නිර්වචනය කරලා තිබුණ කියන කෝණයකට ඉඩක් නැහැ. තිබුණ කියන කෝණයකට. තිබුණ කියන කොණ්ඩක් තියෙනවා. හැබැයි කරුණු දෙක කියන නිර්වචනය අයින් වෙනවා. අර මැජික්ගේ පිටිපස්සේ ඉඳලා බලනවා වගේ. අන්න රාගය කියන්නේ මොකද්ද කියලා හරියටම දැනගත්ත තැනදී ඇති රාගය තිබුණ රාගය දැන් රාගයක් නැති බව ඉතින්නේ. දැන් අතනදී බලන්න ඕනේ කඩුව ගිලින කොන විතරයි. නර නූල් සූත්‍ර ටික අදාළ නැහැ. දැන් නූල් සූත්‍ර කතාවේ තව දෙයක් කව ප්‍රශ්නයක් නෑ. නූල් සූත්‍ර ටික කතාව අදාළනේ කඩුව ගිලින කොනේ. එතකොට දැන් රාගය කියන කොනේ ඒකනේ බුදුරණවහන්සේ මේ එකින් එකට වෙන වෙන පරියායවල ටිකක් තියෙනවා. කඩුව ගිලින. එතකොට දැන් අපිට රාගය. රාගය ඇති බව දැනගන්නවයි රාගය නැති බව දැනගන්නවයි කියනකොට අපට විග්‍රහයකින් එන අවස්ථා දෙකක්. අවස්ථා දෙක විග්‍රහයකින් එනකොට අපිට මේ විග්‍රහය තුල කියවෙන්නේ නැද්ද කාලයක් කියනවා. අපට කියවෙන්නේ නැද්ද මේ විග්‍රහය තුල උච්ඡේදයක් කියවෙනවා. අපට මේ විග්‍රහය තුල කියවෙන්නේ නැද්ද සාස්ත්‍ර බව කියවෙනවා. එතකොට කෝ එහිපස්සෙද කෝ අකාලික කෝ ඕපනයික කෝ පච්චත්ත වේතබ්බ. දැන් මේ කිය පරියාය තුළ ඉස්මතු විය යුතු මොකද්ද? අකාලිකයි ඉස්මතු වෙන්න ඕනේ. දැන් කරුණු දෙකක් අවස්ථා දෙකකදී සිද්ධි දෙකක්. කාලිකද නැද්ද? කාලිකයි. පැනවිලාද නැද්ද අවස්ථා එක්ක? පැනවිලා. එතකොට තිබ්බ රාගෙ නෙමෙයි නැති උනේ උච්ඡේද. තිබ්බ නැද්ද රාගෙ? සාස්වතයි. නැති බව නැද්ද? සාස්වතයි. දැන් අර අකාලික ගුණ. දැන් ඒකවල බලන්නේ එහෙනම් ධර්මයේ ඇහෙනකොට ඒ විග්‍රහයේදී කොච්චර ඒ කියන්නේ ස්වාඛාත සම්දිත්තික අකාලික එහිපස්තික කියන ගුණය ඒක එන්නේ ධර්මයේ අවිච්ඡප්පසාදේ කියන කාරණාව කොච්චර සාධාරණද? ධම්මයේ අවිච්ඡප්පසාදේ කියන්නේ අවිච්ඡප්පසාදේ කියන අන්න මොකක්ද අවිච්ඡප්පසාදේ? ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකව අකාලිකෝ එහිපස්තික. එතකොට එහෙනම් මේ පරියායේදී සම්පූර්ණයෙන් එන්න ඕනේ අකාලික බව, එහිපස්තික බව, ඕපනායක බව, පච්චත්ත වේතබින්නේ බව. අපිට තියෙන්නේ මාර්ගය. අපිට තියෙන්නේ මාර්ගය. ඇයි මේ අවස්ථා දෙකක් තියෙනවා අපට? රාගය නැති එකයි, රාගය තියෙන එකයි. ඊළඟට මොකද්ද මාර්ගන සූත්‍රය? බුනහු සත්‍ය විනාශය. දැන් රාගයෙන් ඉන්නේ නැති කරලා. එතනත් උච්චේදේ රාගයෙන් ඉන්නව නැති කරලා. හැබැයි මේ සම්පූර්ණ පැහැදිලි කිරීම
හරියටම හොයලා බැලුවොත් මේ පැහැදිලි කිරීම අන්න එතනදී සිදු වෙලා තියෙනවා ඕවිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං දහරේති තථානං ධම්මං අත්තං උපරික්කති ඊට පස්සේ තුටි. ඔව්. ඊළඟ මම තව එකක් කියන්න හිතුවේ තමයි මේ විදිහට අපට මේ විදිහට හම්බ වෙච්ච කාරණාව හිතන කෙනාට එහෙම හම්බ නොවන විදිහට දුන්න තරම් බුදුන් වහන්සේ දක්ෂ වෙලා. දැන් අපිට මේක කොහොනේ හම්බෙන්නේ නැද්ද එහෙම? එහෙම හම්බ වෙන්නේ කොහොනේ? නමුත් හිතන කෙනාට එහෙම හම්බ නොවන විදිහට දෙන්න තරම් බුදුන් වහන්සේ දක්ෂ වෙලා. ඒ පරියායම. ඒ විග්‍රහයම. ඔන්න එතකොට දැන් මම ඕක කියන්න ගත්තේ කුසල කියන්නේ. ඒක කියන්න ගත්තේ මොනගෙන කියන්නේ. දැන් ඔන්න මම මේ රාගය ගැන ඔය කිව්වේ. දැන් ඒතකොට එතන පැහැදිලි වෙනවනේ මේ රාග විරාග කියන කාරණාවේදී මේ දෙකක් නෙමෙයි. දෙකක් නෙමෙයි. එකකුත් නෙමෙයි. එකකුත් නෙමෙයි. ඊතර වීම. දෙකකුත් නෙමෙයි. එකකුත් නෙමෙයි. ඊතර වීම. දැන් ඔන්න කුසල ගැන බලන්න. දැන් මොකෙන්ද පටන් ගන්න තියෙන්නේ? අකුසලෙන්නේ. දැන් ඔන්න සද්ධානුසාර ධම්මානුසාර කියන්නේ තරහින් වචන, පරුස වචන කියනවා. පරුස වචනයක් කියනවා. දැන් මෙතනදී පරුස වචන කියනවා කියනකොට අපිට හිතෙන්නේ පරුස වචන කියා ඉන්න කෙනෙක් නේ. නැහැ පරුස වචන කියනකොට දැන් මට තරහ ගිහලා බැන්නා. පරුස වචන නැද්ද නැද්ද? පරුස වචනයක්. ඒකවල දැන් ඒ තරහ ගිහලා ඒක දිගට කරනවා කියන එක නෙමෙයි. තරහ ගිහලා බැන්නා. ඔන්න පරුස වචනය. දැන් එයාගේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවද ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට දැන් මෙවුවා මෙයාගේ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙද්දි මොකක්ද දැනගන්නේ? අකුසලයක්. අකුසල මූලයක්. දැන් ආයෙ හිතන්න අරගත්ත එක රාගය කියලා හොයනකොට රාගය මගේ වුණාද හොයද්දි ප්‍රඥාව තියෙන්නේ නැහැ. අර කඩුව ගිල්න එක බලුවා වගේ. දැන් අකුසලය හොයනකොට අකුසල මූලය හොයනකොට පජානාති වෙනකොට දැන් මුලින් පජානාති උන්නේ පජානාති වෙනකොට අකුසලයක් තියෙනවද නෑ දැනගැනීම පජානාති වෙනකොට අකුසලයක් හදා ගන්න ඕන අකුසලයක් කතා කරන්න බෑ කියන්නේ ඒකේ නිර්වචනයේ කුසල නෙමෙයිද ඒක ඇත්තටම තියෙනවද නේද සත්‍ය වශයෙන්ම දැන් අපි ගත්ත සම්මා වාචා සම්මා වාචා කියලා චත්තාරිසුත්ති මොකද්ද කියන්නේ? ආරති විරති පටිවිරති. නේ? වෙන එකක් වඩනවා කියලා නෙමෙයි. ආරති විරති පටිවිරති. එහෙනම් සම්මා දිට්ඨියෙන් යුක්ත මානති. එතකොට අකුසලය පජානාති වෙනකොට අකුසල මූලයේ පජානාති. හැබැයි දැන් මගේද? නෑ, එදෙන්නේ නෑ. ඒව තියෙනවද? දැන් මේව තියෙන එකක්ද? දැන් මේක නෑ. අකුසලයේ පජානාති වෙනකොටම මොකක්ද හම්බුනේ? කුසලයේ පජානාති. නේද? රාගයේ පජානාති වෙනකොට මොකක්ද හම්බුනේ? විරාගයේ පජානාති. ව්‍යාපාද පජානාති වෙනකොට අව්‍යාපාද. හැබැයි අව්‍යාපාද පජානාති වෙන බව තියෙනවද? නෑ. දැන් අකුසලයේ පජානාති වෙනකොට අන්න කුසලයේ පජානාති. කුසලයේ කියන්නේ දැන් මේ අකුසලයේ කියන කාරණාව අපි දැන් හැම වෙලෙම බලන්නේ ඇති අකුසල නැති බවටනේ. නිරෝධය කියලා අපි හැම වෙලෙම දාගෙන. ඇති අකුසල නැති බවට. දැන් ඇත්තටම අකුසලයේ නිරෝධණය යෙදෙන්නේ නැති එකක් නේ. කුසල පජානාති කියනකොට. හැබැයි පජානාති වුණා කියන කාරණාව පජානාති උනේ අකුසල මූලයත් එක්ක. දැන් මේ ඇති අකුසල නැති එකක්ද? අර කඩුව ඇත්තටම ගිල්ලද? කඩුවක් ඇත්තටම ගිල්ලද? නෑ. ගඩුව ගිලපු කාරණාවක් දැන් නැහැ කියලා හිතනවද? ඒත් නෑ. හැබැයි දැන් ප්‍රත්‍යක්ෂය කඩුව නොගිලින බවක් නේ. ප්‍රත්‍යක්ෂේ කඩුවක් නොගිලින බව. ඉතින් ප්‍රත්‍යක්ෂේ කුසලයේ. අකුසලයේ පජානාති කුසලංච පජා. ඔය දෙක ඉස්සලම කියන්නේ නේ. අරවත් නෙමෙයි ඉස්සලම කියන්නේ. අකුසලංච පජානාති කුසලංච පජා. දැන් අකුසල පජානාති කුසල පජානාති වෙන්නේ නැද්ද? දැන් මේ හතර එකට නෙමෙයි දෙන්න තියෙන්නේ. මේ හතර එකට එන්න තියෙන්නේ. අකුසල පජ. දැන් අපි නම් අන්න කුසලයේ වෙනවයි අකුසලයේ වෙනවා. දැන් අපට ඕන නැත්තේ. දැන් අපි බැලුවොත් සිද්ධාන්තයක් නේ.
ඉතින් බලන්නකෝ හදාන්සාරේ දැන් මොකක්ද තරහින් වචනයක් ප්‍රකාශ කරන අවස්ථාවේදී මොන ප්‍රඥාව ඉස්මතු වෙලා අකුසලයක් පජානත් දැන් පජානත් වෙනකොට එයාට පජානත් කියලා දානයි. ඒත් නෑ. මහලගියේ. පජානත් වෙනකොට මොකද උනේ? කුසල පජානත් වුණා. රාගයේ පජානත් වෙනකොට, ව්‍යාපාදයේ පජානත් වෙනකොට, අව්‍යාපාදයේ පජානත්. කාමච්ඡන්දයේ පජානත් වෙනකොට නැති මේ කාමච්ඡන්ද දැන් අධ්‍යක්ෂ. අති මේ ව්‍යාපාදන් වෙනකොට නැති මේ ව්‍යාපාදන්. අති මේක අකුසලම් කියනකොට නැති මේ අකුසල. අති අකුසලම් කියනකොට නැති අකුසල. ඊළඟට අකුසල මූලය. දැන් අකුසල මූලයයි කුසල මූලය. අකුසල මූලය කියන්නේ දැන් ප්‍රත්‍යක්ෂේ මොකද්ද හොයන්නේ? අකුසලය. හේතු මූලය. හේතුව මූලය. දැන් මූලය කියන්නේ එතකොට හට ගැනීම නෙමෙයි. දැන් හටගන්න ඕන නැත්නම් අපට ඕන තව එකක්. දැන් අකුසලේ හටගන්න කුසල හට ගන්න ඕනේ. අකුසලේ හටගන්න කුසල හට ගන්න. දැන් අපි ගත්තොත් නිරෝධය පිළිබඳව සත්‍ය ඥානය කියනකොට නිරෝධයේ සංකතද අසංකතද? අසංකතයි. නේ? නිරෝධය අසංකතයි. එතකොට අපි ලෝභ, දේශ, මෝහ නැති බව නිරෝධය නම් ඒක සංකතද අසංකතද? අසංකතයි. ලෝභ, අලෝභ, දේශ, මෝහ කියන්නේ අසංකතයි. අසංකත බව හට ගැනීමක්ද අසංකතයකින් හට ගන්නවද? දෙකම දෙන්නේ නේ. අසංකත බව හට ගැනීමක්ද අසංකතයෙන් හට ගන්නවද? දෙකම දෙන්නේ. අසංකතයෙන් හට ගන්න. අසංකත හටගන්නේ නේ. දැන් එනකොට එතන කියනවනේ නේද මූලය අලෝභ ලෝභ දේශේ මෝහ මොකද්ද අකුසල මූලය අලෝභ ආදේශ අමෝහ නේ මූලය අලෝභ ආදේශ දැන් අපිට මේ සිද්ධාන්තයක් කියනකොට අපිට යන්න දෙය තමයි කුසලයේ වෙනම අකුසලයේ වෙනම අන්න මේකට මේක කියන. හරි මේක ලෞකික දිට්ඨියත් එක්ක. දැන් මේ දිට්ඨිය පෙන්නන්නේ ලෞකිකද ලෝකෝත්තර? ලෝකෝත්තර කියනකොට නිරෝධයේ සත්‍ය හම් වෙන්න ඕනද නැද්ද? නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ එහෙනම් මොකද්ද? රාග දේශ මොහ නැති බවද? රාග දේශ භෝග නැති බව නිරෝධය. එතකොට දැන් මෙතන ප්‍රත්‍යක්ෂයේ මොකක්ද යන්නේ? අකුසලේනේ. එතකොට දැන් මේ දුක කියලා හම්බෙන්නේ මොකද්ද? අකුසල. සමුදය හැටියට හම්බෙන්නේ මොකද්ද? අකුසල මූල. නිරෝධය හැටියට හම්බෙන්නේ මොකද්ද? කුසල මූලය. නැද්ද? නිරෝධයේ ප්‍රතිපදාවක් තියෙනවනේ. නැද්ද ප්‍රතිපදාව? නිරෝධයේ ප්‍රතිපදාවක් තියෙනවනේ. ප්‍රතිපදාව තුළදී භාවිතා වෙනකොට භාවිතා වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලය. කුසලයේ ප්‍රතිපදාව නෙමෙයි. කුසලයේ ප්‍රතිපදාව. දැන් අපට කුසලයේ කියලා අපට යනවා. ප්‍රාණඝාතය නොකිරීම කියන්නේ සම්මා කම්මන්තද නැද්ද? සම්මා කම්මන්තද? එතකොට අපි ගත්තොත් මිච්ඡා දිට්ඨිය නැති බව කියන්නේ සම්මා දිට්ඨියද නැද්ද? සම්මා දිට්ඨිය. එතකොට අව්‍යාපාද සංකල්පේ නැත්තම් එතන අවිජ්ජා අනවිජ්ජා ඒක නිකම් ඒක සම්මා සංකල්පෙද නැද්ද? කුසලේ සම්මා සංකල්ප. ඊළඟට පරුසම වචන පිස්සුනා වාචික සම්මා වාචාද නැද්ද? ඉතින් ඒ අරෂ්ඨං මාර්ගය නේද? ඒතකොට අකුසලයේ කියන අරෂ්ඨං මාර්ගය නේද? ඉතින් කී හරසත්‍යයි. හරසත්‍ය නෙමෙයි. හරසත්‍යයි. දැන් තාත්වික ප්‍රායෝගික නේද? ප්‍රතිපදාව. ලස්සනද ධර්මයේ? තාත්විකයි ප්‍රායෝගිකයි ලස්සනයි. අල්ලමේ තියෙන්නේ කාලාමසුක්ක ග්‍රහණාන්සේ අර කුසලයේ කියන එක ඇයි එහෙම කිව්වේ කියලා. දැන් ඒක විශ්ේප කරලා මේ දෙකට දාලා බලන්න කිලිවලා මාර්ගයත් එක්ක. සම්මා දිට්ඨිය මම හිතන්නේ තේරෙන්නේ. ඒක තව අගසු විතරයි. මට හිතුණා තව ඒ අකුසලයෙන් කුසලයේ පජානාති කියන්නේ ඒකත් එක්ක මේ අර සද්ධා වීර්ය සත්‍ය සමාධි ප්‍රඥා කියන ඒ පැත්තට පොඩ්ඩක් ඒ දෙක විදිහ දෙකක් විතර කතා වුණා. ශ්‍රද්ධාව, සතිය, ප්‍රඥාව
හතරවන වීර්යය වීර්යය ඉතින් ඒකම තමයි වීර්යය. සමාධිය ඒ ටික පොඩ්ඩක් ආයෙත් අවුට. පාම තියෙනවා. ඉස්සලා ඉන්නෝනේ මොකද්ද? සතිය. බෝධ්‍යංගයක් දැන් ඒක බෝධ්‍යංග පැත්ත හැබැයි. ඒක බෝධි. දැන් අපි ගත්තොත් සද්ධා විරිය හති සමාධි ප්‍රඥා කියන එකේ සද්ධා සමාධි ප්‍රඥා කියන බල ධර්මයේ ඔක්කොටම මැද සතියක් තියෙනවා. බෝධිංග වල එක සතිය. හැබැයි සතිය එක වෙන්නේ සද්ධා වෙලා තමයි. හැබැයි මෙතන තාත්වික අවස්ථාවෙන් එක වෙලා තියෙන්නේ සතිය. තාත්වික අවස්ථාවක සතිය. හැබැයි සද්ධාවෙන් නැද්ද? සද්ධාවෙන්. හැබැයි තාත්වික වෙලා තියෙන්නේ සතිය. සද්ධාවෙන් නැද්ද? සද්ධාව. මේ දෙක වෙන් කරන්න බෑ. හැබැයි තාත්වික වෙලා තියෙන සතිය. සද්ධාව නිසානේ අනිත් පැත්තට හපවෙන්නේ. තාත්වික වුණ සතිය වුණාට සද්ධාව නිසා තමයි මේ පැත්තට යමු වෙන්නේ. ඒක සද්ධාව සතිය දෙකම හම්බෙනවා. එතකොට දැන් ඔක මේ විචක්ෂණශීලී බවට යොමු වෙන්න ධම්මවිචයට යොමු වීමට විරිය අනිවාර්යෙන් යෙදෙනවා. දැන් මම නිතරම කියන්නේ අපි වීරය කරනවා කියලා කියන දතකට කාගෙන කාලේ වෙන් කරගෙන මේකට හැබැයි මේ ඇතුලෙන් කරන වීරිය කියන එක අසාමාන්‍යයි. ඒ ඇතුලෙන් කරන වීරිය දැන් මම ඉගෙන කිව්ව රාගය එනකොට තරහ එනකොට ඔන්න බලන්න අපට සතිය ඉස්මතු වෙන්නේ. ඔන්න තාත්වික ප්‍රායෝගිකව මාර්ගෙට වෙන්නේ. තරහ එනකොට රාග එනකොට සතිය ඉස්මතු වෙනවා. ශ්‍රද්ධාව, වීරිය, ධම්මවිචය ඔන්න එතකොට ප්‍රඥාව. එකද නැද්ද? එකයි. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොද්ධංග ධර්ම, මාර්ගය ඊළඟට හතර හදිපට්ඨානය, හතර සම්‍යක්පදාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල ඔක්කොම මාර්ගය කියන කාරණාය දීලා. එතකොට කුසලංච පජානාති කියනකොට හම්බෙලා තියෙන්නේ මාර්ගය. කුසල මූලංච පජානාති කියනකොට හම්බෙලා තියෙන්නේ නිරෝධය. නිරෝධය. සහරෙන් ඔබ කියන මුලින්ම දැන් සද්ධාමසාරි ධම්මසාරි කියනකට අකුසලයක් විදිහට මේ කතාව සිද්ධ වෙන්නේ. ඒකට ඒකෙන් ආයස්මත් වෙනවනේ ප්‍රඥාව කියන එක දුන්නලා කියන්නේ. නැත්නම් ප්‍රඥාව නැති කෙනෙකුට සතිය ඇවිල්ලි වෙලා ටික දැනගන්න පුළුවන්. හැබැයි අර ටික වෙන්නේ නැහැ. ප්‍රඥාව මේ මොකද්ද මේ සූත්‍රවල තියෙන සංද මේ කැණිමඩල හැටියට. කැණිමඩල ඊළඟ තමයි දැන් අපි ගත්තොත් ශ්‍රද්ධාව පාදක වෙලා ප්‍රඥාව කියනකොට සද්ධානුසාරී සම්මත නියාමය ධම්මනිච්ඡානඛන්තිය මේ හැම නිර්වචනයකම සද්ධාවයි ප්‍රඥාවයි ඔක්කොම දෙකට. දැන් මේක බලන්නකො ලයිව් නැද්ද කියලා. තාත්වික නැද්ද කියලා. හරිම තාත්විකයි. තරහ එනකොට අන්න ඉස්මතු වෙලා එනවා. රාග එනකොට ඉස්මතු. දැන් ඇයි මෙච්චර ක්‍රම තියෙන්නේ? තාත්වික ප්‍රායෝගික අවස්ථාව. මම එදාද මම රයිස්මාන් කලින් එකේද මම කිව්වා කලින් සාකච්ඡා වෙන්න ඕනේ. මම කිව්වා මේ තරංගත් එක්කද මම දැගයි. අපේ තාත්වික ප්‍රායෝගික අවස්ථා අපට හම්බෙන්නේ නැහැ. අන්න ඒක තමයි බුදුරණවහන්සේ දකින්නේ. ඉන්ද්‍රිය ධර්ම ඇති. අන්න ඒක බුදුරණවහන්සේ විතරයි විශ්ේ. එතකොට අපට මේක පුරුදු කිරීමෙන් පමණයි අපේ මාර්ගාංග වැඩි වීමෙදි මේක එන්නේ. එතකොට දැන් ඔන්න අපි අහපු ප්‍රශ්නට යමු. මොකද ජරා මරණයි පජානාති හඳුනා ගැනීම දැන ගැනීම ওই ටිකත් එක්ක මේ ඔන්න දැන් මේකෙදි දැන් අපි හිතමු මේ ටික කවුරුහරි අහුවා. අපි හිතමු උපස්ථ පරිබ්‍රාජකයවයි කාලේ කියලා. ඔන්න කොත්තකින් සම්මාදිතයට පත්විය හැකිද බැද්ද? පත්විය හැකිනේ. අය වෙන මොකුත් අහන්න ඕනේ නෑ. එකකින්ම සම්මාදිටියෙන් උක්තයි ධර්මයට බැසගත්තා. දැන් ඕක දැනගත්ත කෙනා ඔතන ඒකයි මේ බුදුරණවහන්සේගේ සහ අසුම්මා මහා ශ්‍රාවකයන්ගේ තියෙන මේ අසාමාන්‍ය ගතිය. පංචපාස්කන්ධය කියලා බුදුරණවහන්සේ කියපු කාරණාව දන්නවද? නෑ. පරිසම්පාදය කියලා බුදුරණවහන්සේ කියපු කාරණාව දන්නවද? නෑ. අහලා නෑ. අහලා නැත්නම් දන්නවද? දන්නේ නෑ. ඊළඟට තව මොනවා හරි කියපු කාරණාව බුදුරණවහන්සේ කියපු කාරණාව අහලා නැත්නම් අහුවනම් දන්නවා. මොකද බුදුරණවහන්සේ කියන දේ අහලා නැත්නම් දන්නේ නැහැ. හැබැයි සෝතාපන්න නැද්ද? සෝතාපන්න. එතකොට දැන් මේ කරුණු ටික ඔන්න තාත්වික ප්‍රායෝගික අවස්ථාවේ මාර්ගයට කිස්මත් වෙලා. දැන් අපි බලමු ජරා මරණ. හඳුනා ගැනීම දැන ගැනීම වෙදී.
ජරා මරණය කියන කාරණාව ජරා මරණයක් විය යුතුද නැද්ද? ඈ? දැන් අපි යන්න. දැන් අර මම අර මුලින් කියන්න අකුසලයේ කුසලයේ ඇහුව යන්න. බහින්ද. පජානාති තාම නැහැ. බුදුරණවහන්සේ කියපු කාරණාව තාම නැහැ. මේ අපේ තාත්වික ප්‍රායෝගික අවස්ථාවට. තාත්වික ප්‍රායෝගික අවස්ථාවට යන්න. එතකොට යන්න කල්පනාවක් විය යුතුයිද තාත්වික ප්‍රායෝගික විය යුතුයිද? තාත්වික ප්‍රායෝගික විය යුතුයි. දැන් එතකොට අපි බුදුරණවහන්සේ ජරා මරණ ගැන කොච්චර විස්තරයක් තියෙනවද නේ? ජරා ජීර්ණතා මේ කියන. එතකොට ජරා මරණය කියන කාරණාව හොයන්න නම් දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න මැජික් කාර්යයක් වෙන්නනවා කඩුවක් ගිලිනවා. අපි හොයන්න යනවා පරවිය ගිලින එක. පරවියම වවන එක. පරවියම වවන්නේ කොහොමද? දැන් පරවියම වවන්නේ නැහැ. කඩුවක් ගිලින්නේ. දැන් පරවියම වවන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලමු. හොයන්න පුළුවන්ද? දැන් පරවියම වවන්නේ නැහැ. කඩුවක් ගිලින්නේ. දැන් ඔයාලා දේ කඩුවක් ගිලින එක. පරවියම වවනකොට හොයන්න තියෙන්නේ පරවියම වවන්නේ. කඩුවක් ගින්නේ කොහෙන්ද බෑ. එතකොට ජරා මරණ කියන කාරණාව වෙන තාත්වික ප්‍රායෝගික විය යුතුද නැද්ද? තාත්වික ප්‍රායෝගික විය යුතුයි. ඒක යම් කිසි කෙනෙකුට හමුවන දැන ගැනීමක් කියලා. ඒක මොකද්ද? එතකොට එයාගේ තාත්වික ප්‍රායෝගික අවස්ථාව දැන ගැනීම. දැන් දැන ගැනීම ගන්න ඕනේ. හැබැයි ජරා මරණ කියන කාරණාව ජරා මරණයට හමුවනවා. එතන තාත්වික ප්‍රායෝගික අවස්ථාව ජරා මරණ කියන්නේ. ඒකට ಜಾතිය හොයන්න ඕනේ. දැන ගැනීමට නාම රූපේ හොයන්න ඕනේ. හඳුනා ගැනීමට ස්පර්ශය හොයන්න ඕනේ. හැබැයි ජරා මරණ ಜಾති හොයන්න ඕනේ. හැබැයි ජරා මරණ කියන කාරණාවට අපි දැන් අපි තව එකක්. තාත්වික ප්‍රායෝගික අවස්ථාවට ඉදෙන්නේ නැතුව අපි ජරා මරණ කියන කාරණාව දැන ගැනීමට දැම්මොත් අපට එකක් වෙනවා. මෙහෙමයි. මේ කියන්නේ විමසන පැත්තදි කරන්න ඕනේ. විමසීමේදී කරන්න ඕනේ. මේ කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන කාරණාව. සම්මාදිට්ඨිය කියන කාරණාවට යන්න පුළුවන් වේද? අපි දා ගන්නවා. දැනගත්තා කියලා. ප්‍රත්‍යක්ෂ ජරා මරණ. දා ගන්නවා දැනගත්තා. දැන් අපිට ජරා මරණ කියන නුවණ එනවනම් ජරා මරණ අසති නුවණ එන්න ඕනෙත් යහපව. ජරා මරණ නුවණ එන තැනදී ජරා මරණ අසති තුන. ජරා මරණ නුවණ එන තැනදී විඥාන නුවණ එන්න ඕනද? දැන් එහෙනම් ජරා මරණේ පටන් ගත්තාම අපිට ජරා මරණ අසති භාවය එන්න ඕනේ. ජාතිය කියන්නේ. හැබැයි ජරා මරණ නුවණ කියනකොට විඥාන නුවණ දාන්න. දැන් සමහරවිට ඒ කියන්නේ අපිට ඇත්තටම ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන නේද? එතකොට ජරා මරණය අපි ඒකෙන් ඒක විචක්ෂණය කරනවා. අනිවාර්යයෙන්. එහෙම නැත්නම් වෙන්නේ අපි ඒක සංකල්පයක් තුලින් කරන දෙයක් බවට පත් වෙනවා. ඔව් මෙහෙම ඇත්තටම සංකල්පකින් වලට ඕනේ කරන්න දෙයක් කරන්න ඕනේ. ඔව් සංකල්පයෙන් කරන්න ඕනේ. හැබැයි සංකල්පයෙන් කරනකොට අපට මෙහෙම එකක් වෙනවා. ඒ තමයි ජරා මම අර එදා ડોક્ટર ජෙරට්නත් ඉතිරි අපි ජරා මරණ පිළිබඳව අපට යම් කිසි තේරුම් ගැනීමක් එනවායි කියන අපට හැඟීමක් එනවා. අපි දැන් ජරා මරණ තාත්වික ප්‍රායෝගික නිසා අපට යම් කිසි මට්ටමකට ඒක පිළිබඳව අපට තේරුම් ගැනීමක් එනවායි කියන හැඟීම. ඇයි එනවායි කියන හැඟීමක් කියන්නේ අපි මේකට අර මේ දැන ගැනීම කියන එක විඥානයේ, හඳුනා ගැනීම කියන එක සංඥාව, විඳීම කියන එක විඳීම කියලා අපට මේක ගැලපෙනවා. දැන් අපි ගැලපුවේ ජරා මරණයට, ජාතිය හොයන එකටද ජරා මරණයට වෙන මොකක්ද? වෙන එක. බුදුරණවහන්සේ ජරා මරණය හොයන තැනදී කොතනකවත් කියලා කියනවාද? හොයපල්ලා හඳුනා ගන්න හැටි. හොයපල්ලා දැනගන්න හැටි. නෑ. ජරා මරණය හමුනන ජාතිය හොයපල්ලා. අපි ජරා මරණ නිර්වචනය කරගන්න යන්නේ. ජරා මරණය ඇත්තයි. සංකීර්තන පංචීපාදනස්කන්ධ දුක්ඛ. සංකීර්තන පංචීපාදනස්කන්ධ දුක්ඛ කියුවට බුදුරණවහන්සේ ඔය මේකටම මේක පංචීපාදස්කන්ධ මේක පංචීපාදස්කන්ධ මේක පංචීපාදස්කන්ධ කියලා හොයන්න කිව්වේ නෑ. ඉතින් එහෙනම් බුදුරණවහන්සේ ඔක්කොටම කියන්නේ පංචීපාදස්කන්ධය. ආය ජරා මරණ ජාති කතා කරන දෙයක් නේ. පංචීපාදස්කන්ධ ඔක්කොම පංචීපාදස්කන්ධ. හැබැයි බුදුරණවහන්සේ වෙනම පැත්තකින් කිව්වා සංකීර්තන පංචීපාදනස්කන්ධ දුක්ඛ. ඕකට කිව්වේ නෑ ජාතියට කිව්වේ නෑ. ඒ ජාතියට වෙනම විග්‍රහයයි කියන ජාති සංජාති ඔක්කාන්තේ නිබ්බති කන්දානම් පාත භව ඒ ජාතිය. ජරා මරණේ කන්දානම් බෙහෙද. මේ මරණයේදී. නමුත් මේ ජරාවේදී කොහොමද කියන්නේ? හැබැයි ඒ ඔක්කොම ජරා මරණය හරියට හොයද්දි හම්බෙන්නේ කද්ද? ජරා මරණය ඇති බව.
ජරා මරණය විතරක් ඇති බව හොයන එක. ජරා මරණය හරියට හෙව්වොත් අපට ජාතිය පැත්ත හම්බ වෙන්න ඕනද නැද්ද? ජාතිය පැත්ත හම්බ වෙන්න ඕන. දැන් අපි ගත්තොත් මෙහෙම පංචපාස්කන්ධ කියන විග්‍රහය බුදුරණවහන්සේගේ විග්‍රහයක් විතරක්ද ලෝකයේ අනිත් අය දන්නේ නැද්ද? දන්නේ එක. අනිත් මොකද බුදුරණවහන්සේ අලුතින්ම වචන ටිකක් නෙමෙයි. අනිත් අය දන්නේ. එතකොට එහෙනම් අනිත් අය දන්න සජීවමක් අපට වැටහෙනවා. ඒ වැටහීම බුදුරණවහන්සේට විතරක් අදාළයිද? නෑ. දැන් අපිට ජරා මරණ කියන කාරණා පංචපාස්කන්ධය කියලා වැටහෙනවා. ජරා මරණේ පංචපාස්. දැන් මේ පංචපාස්කන්ධය කියන එකක් අපට වැටහුණා නම් ජරා මරණ කියලා જાතියෙන් තොරව ඒක බුදුරණවහන්සේ කියපු ක්‍රමයේ විතරද නැත්නම් වෙන කෙනෙක් කියපු කාරණාවක්? වෙන කෙනෙක් කියනවා. ජරා මරණ පිළිබඳව අපට පංචපාස්කන්ධයේ හැටියට වැටහෙනවා නම් જાතියෙන් තොරව. ඒ කියන්නේ මේ ඥාණයෙන් තොරව. ඒ කියන්නේ සම්මාදිට්ඨියෙන් තොරව. එහෙනම් අනිත් විමුක්තිකාමීට සාධාරණ වෙච්ච විග්‍රහයක්. බුදුරණවහන්සේට සාධාරණ වෙච්ච විග්‍රහයක් වෙනවා ජාතිපත්‍යෙන් ජරා මරණ කියන කාරණාව ඇති විය යුතුම නැද්ද? ඇයි ඒ ජරා මරණ කියන කාරණා මොන ධර්මයක්ද? පටිච්චසමුප්පන්න ධර්මයක්. ඒ ජරා මරණ කියන ධර්ම මොන ධර්මයක්ද? සංකත ධර්මයක්. එහෙනම් ඒ ධර්මයකට හම්බෙන්න නම් ජාතිය හම්බෙන්නේ නැද්ද? ජාතිය හම්බෙන්නේ. එහෙනම් ජරා මරණේ වෙන කිසිම විදිහකින් ජරා මරණේ ඥාණයට පංච උපාදානස්කන්ධයක් හැටියට ගැනීම තුලින් ජරා මරණ ඥානයක් ඇති වෙන්නේ නැහැ. ජාතිය කියන කාරණාව වෙනසනේ. හැබැයි මම අර හැම වෙලෙම කියන්නේ අපට විශේෂ දෙයක්ද නැද්ද මේ හොයන එක? විශේෂ දෙයක්. අලුත් දෙයක්ද නැද්ද? අලුත් දෙයක්. දැන් ඊට වඩා ගොඩක් ඉහළ දෙයක්ද නැද්ද? එහෙනම් ඒකට වැදගත්කමක් වෙනවද නැද්ද? වැදගත්කමක්. අන්න අපේ හිත සකස් වෙලා යනවා මොකක් එක්කද? විමුක්තිකාමී මිනිස්සුන්ගේ ගතිය. විමුක්තිකාමී සමාජයේ ගතිය. ඔන්න ඕකට බුදුන් වහන්සේ ධර්ම කිව්වා. විමුක්තිකාමී සමාජයට විමුක්තිකාමියට ධර්මයේ කිව්වා. දැන් සියලු සමාජයේ හැමෝම දන්නේ නැහැනේ මේ දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සංඥාවක් විඥානයක් දැන ගැනීම මොකක් හරි කිය ඉන්නවා නම් ඒ මිනිස්සු කාමසේවනය කරන එකක් කරන්නේ එකක් නෙමෙයි. ඒ මිනිස්සු බ්‍රහ්මචාරීව මේ සිල්ගුණ සම්පූර්ණයි විමුක්තියක් කරන්නේ. ඒතර විමුක්තිකාම සමාජයක්. හැබැයි සම්මාදිට්ඨිපත් වෙන්නේ යා දැන් බලන්න කජිත මානව කරලා අහන ප්‍රශ්න. පාරායනවා කි. විඥානව නිරුද්ධන්නේ කොහෙද? මේ බුදුරණවහන්සේගෙන් අහලානේ. මේ ගව් ගානක් දුර ඇවිදින්න මේ ප්‍රශ්න අහන්නේ. දැන් අපි අපේ මෝඩකම නිසා පසු කාලේ වගේ දාලා තියෙනවා මේ බුදු මේ ගොඩක් වෙලා කතා කරන්න ඇති අපිට මේ ටිකක් ඉන්න ඇති. බුදුරණවහන්සේ ගොඩක් වෙලා කතා කරන්න ඇති. කතා කරලා දැන් අපිට මේ සාරාංශයක් වශයෙන් මේ ඇවිල්ලා ඇති. ඒ නිසා තමයි දැන් අජිතමානවක අහපු ප්‍රශ්නේ විඥානයක නැහැවීම නැහැ. නාම රූප ගැන බුදුරණවහන්සේ කිව්වීම නැහැ. ඇහුවීම නැහැ. ප්‍රශ්නේ අහන්නේ ඊළඟට පටන් ගන්නෙම විඥාන නිරුද්ධවන්නේ කොහෙද කියලා. කොහොමද නිරුද්ධවන්නේ? හැම අපේ නොපිටන්නේ කොහොමද කියලා. විඥානයක් කියන බුදුරණවහන්සේ කිව්වද? නැහැ. මේ ප්‍රශ්නේ අහනවා. ඒක දැන් බුදුරණවහන්සේ ගෙන් ප්‍රශ්නේ අහන්නේ කතා කරලාද? කතා කරන්නේ දන්නේ නැද්ද? දන්නවා විමුක්තිකාමී. ඒක විමුක්තිකාමීට ගෝචර වෙනවා. හැබැයි බුදුරණවහන්සේ කීප විදිහට විඥානයේ මායා භාව හම්බෙලා නැහැ. විඥානය කියන්නේ දැන ගැනීමනේ. අය අලුත් අපි දැන ගැනීම කියන එක දන්නේ නැද්ද? අපි දැන ගැනීම කියන එක දන්නවා. දැන ගැනීම කියන එක විශේෂණක් දීලා කතා කරලා තියෙනවා. මොකද්ද? ජීවිත දැන ගැනීමක් කියලා. අපි දැන ගැනීම දැනගත්තර දැන ගැනීම තුලින් අපි මේ ලෝකෙට අහු වෙන්න තියෙන්නේ නැහැ. නමුත් දැන ගැනීම කියන එකට විශේෂතනක් දීලා ඉස්සර කරනකොට විඥානං ඡායතන දක්වාම ඉස්සරහට යන්න පුළුවන්. දැන ගැනීම ඉස්සරහට කියන්නේ. හැබැයි බුදුරණවහන්සේ ඔය දැන ගැනීම වල තමයි පැහැදිලි කරේ මායාව. කොන්නෝකම්බින් සම්මාදිට ප්‍රශ්න. මතරම් සම්මතර ජරාමරණික වහන්සේ ගැන එදා කාලේ ඉඳලා දේශනා අහුවත් තේරෙන්නේ. ඔව්. හරිම ඒකවලදී සම්මාදිට්ඨිපත් වෙනවා. අනහරි. ඒ තේරුණා හොත පන්නයි. ඇත්තටම ඒ එකනදී හොයන්න තියෙන්නේ අපට ආන්දරෝ කියපු අර්ථය මට තේරෙන්නේ නැහැ.
මට ගන්නම බෑ වහන්සේ කොච්චරේ දේශනා කරලා කිව්වා. සානස් මම පොඩි කෑල්ලක් එක කිව්වා. දැන් අපේ ජීවිත පැවැත්ම කියන එක සානස් උතන තියෙන්න ඕනේ නේද? ඔව්. දැන් අපිට ඒ පැත්තෙන් ගිහින් හොයාගන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අපිට අල්ලන්න පුළුවන්. ඒකද භවයනේ. ඒ සානස් දැන් අපේ ඕනම ක්‍රියාවක් ඕනම කියන්නේ අපේ ප්‍රවත්මත් එක්ක වෙන ක්‍රියා ටික ගත්තොත් එහෙම සානස ඔතන ඔය ජරා මරණ කියන්නේ ජරා කියන කෑල්ල මරණය පැත්තෙන් කියමු ජරා කියන කෑල්ලට වැටෙන්න ඕන කියන වගේ නිකන් මට හැඟීමක් තියෙනවා. ඒතර මෙහෙම කරනවා. පුතාචන ප්‍රවත්මත් එක්ක නෑ අපි හිතමුකෝ දැන් මෙහෙම නෑ ඒක මුලින් අපි හොයන්න යන එකේදී හරි දැන් අපි අපිට එහෙම බැරි දෙයක් පොඩි නිකන් ප්‍රවේශයක් ගන්න. මුලින් අපට යම් කිසි මේ හිතන්න ඕන දෙයක් ගන්න. හැබැයි ඕක හිතලා ඔයිතන එහා එක හිතන්න අපිට මේ ටිකවත්. දැන් අපි ඔක හිතලා අපිට මේක විතර තේරුම් ගැනීමක් එනවනේ. දැන් ඕක වැරදිනේ. ඕකෙන් එහා තේරුම් ගන්න එකක් ඕනේ නේ. අන්න ඒකට එහෙනම් ඒකට දැන් අපි ගත්තොත් අපි වැරදි දෙයක් කර ඉද්දි අපි රාගයෙන් ඉද්දි රාගයේ වැරදි කියන කාරණාව අපට යම් ප්‍රත්‍යක්ෂයක් කෙනෙකුට රාගයට යොමු වෙන්නේ. දේශේ වැරදි කියන ප්‍රත්‍යක්ෂයක් යොමු. නැත්නම් අපි ගත්තොත් සමාජය තුළ ඒවත් එක්කම නින්නේ. අන්න ඒ වගේ දැන් ඒක මම ගන්න මූලික මට්ටමින් කිව්වේ. ජරා මරණ කියන කාරණාව අපි ඔන්න ඇත්තටම අපේ තියෙන එකන්නේ. මේ දිට්ඨිය ලෞකික දිට්ඨිය. ඇත්තනේ. ජරා මරණ. එතකොට දැන් දර්ශන කෝණයත් එක්ක යමු වෙන්නට නම් දැන් මේ පැත්ත පනින්න වෙනකොට ඇත්තටම ජරා මරණ තියෙන එක. නැත්නම් ජරා මරණ අපේ පැවැත්මේදී හම්බ වෙන්නේ. හරි සර්. මේ වැඩි දෙන්නේ එහෙම නැති වුණොත් වෙන්න සාරිද? අපි අර පොඩි නෑ. ආදේශයක් දාගෙන සංකල්පයකට ගිහින් වරලා වෙන තැනකින් පටන් ගන්නවා. ඒකට වෙන්නේ සමහරවිට. මෙහෙමයි. ඊට පස්සේ අපි මෙහෙමනේ. අපි දැන් හරි නෑ. නෑ කියලා ප්‍රත්‍යක්ෂද? නෑ. නෑ කියලා ප්‍රත්‍යක්ෂ නෑ. එතකොට අපි හරි අසාධාරණ වැඩක් කරන්නේ. අපිට නෑ කියලා ප්‍රත්‍යක්ෂිකුත් නැත්තම් අපි ඒක හිතන්න නැතුව ඉන්නේ හරි අසාධාරණයි. දැන් අපිට හම්බෙලානේ තියෙන්නේ. දැන් මම මෙහෙම කියමුකෝ. අර යෝනිස මනසිකාරය කියන කාරණාවයි. දැන් හඳුනාගත්තේ මමනේ. අපි තමා කියන එක අතහරිමුකෝ. මොකද මේ දැන් අවස්ථාවක් එක්ක මමනේ වෙන කවුරුත් නෙමෙයිනේ. දැන් හඳුනාගත්තේ මම කියන එක සස්සුදක්ෂී තේරෙනවා. බුදුරණවහන්සේක වැරදි කියනවද නැද්ද? වැරදි කියනවා. සම්පූර්ණ වැරදි කියනවද නැද්ද? වැරදි කිව්වට මේක අතහැරලා හරියනවද? වැරදි කිව්වට මේක අතහැරලා හරියනවද? නෑ. අපි හොයන්නේ. අත්නම කියන්නේ අතහැරලා කියන්නේ මේ. දැන් වැරදි නිසා දැන් මේක ඕනේ නැහැ. මේක නෙමෙයි කියන කාරණාව. ඒක තමයි සර්. එහෙම අපි අතාරිනවා කියන එක කරන්න පුළුවන්. හැබැයි ඒක මම තේරුම් ගන්න නෙමෙයි ඒකට එහෙ අතාරින්න. ඔව් ඇත්තටම අතහැරීමක් කරන්න බෑ. ඒක තේරුම් ගන්න නැහැනේ. එහෙමද? ඒ කියන්නේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි අතහැරීමක් නොවිය යුතුමයි. නොවිය යුතුමයි. හැබැයි මේක සම්පූර්ණ වැරදි. දැන් එහෙනම් මේකත් එක්ක දඟලන්න තියෙනවා. ඒ වගේම තමයි අපිට දැන් ජරා මරණ කියන කාරණාවක් දැන් අපිට ඇත්තටම අපි ගත්තොත් උපන් සත්‍යයට ජරා මරණ උරුමයි. දැන් අපි ජරාවට වයසට යෑමට දැන් අපි ගත්ත මරණය අතහරලා දාමු. රෙඩිමත නම් අපි වයසට යනවා කියන්නේ මේක ඇත්තද බොරුද? දැන් තියනවද නැද්ද? තියෙනවා. දැන් තියෙනවා. ඉතින් ඔක දැන් තියනවා කියන කාරණාව එකම බොරුවක් වෙනවා කියලා කාරණාව අපිට ඉස්සරහින් ඇහෙනවනම් දැන් මේක අපිට ඇත්තටම තියෙනවනම් දැන් අපි නම් මේකට දඟලන්න අවශ්‍ය වෙන්නේ නැති. මේක විතරක් තියාගන්න නැතුව ඔන්න දැන් කියනවා ඔහොම එකක් නෙමෙයි කියලා. දැන් එහෙනම් දඟලන්න ඕනේ නැද්ද මේක? අර මම දියුණු දෙලි කතාව හඳුනගත්ත මම වැරදි ඔන්න ඔය කතාව වගේම තමයි. ඒත් අපි
මේක වැරදි කියලා නිකන් අතාරිනවා බෑ අතහරින්න බෑ. දැන් මම අරක කිව්වේ ඒකයි. අර දැන් මම හඳුනාගත්තා කියන කාරණා අපිට මම හඳුනාගත්තේ නෑ කියන එක අතහරින්න බෑනේ අපිට. අතහරින්න බෑ ඇත්තටම. අතහරින්න බැරුණාට වැරද්දක්ද නැද්ද? ජරා මරණ කියන කාරණාවත් අපි ඒ විදිහට ගත්තට පස්සේ අතහරින්න බෑ. වැරද්දක්ද නැද්ද? වැරද්දක්. ඉතින් වැරද්දක් නම් ඇයි වැරදි? හොයන්න ඕනද නැද්ද? අන්න. ඒ හැවීමදී එහෙනම් හරි දෙයක් හම්බෙන්න ඕනද? නෑ. අන්න හරි දෙයක් හම්බෙන්න ඕනේ. හැවීමක් විතරයි ඉතුරු වෙන්නේ නැත්තේ. වැරද්ද කියන එක ඇයි වැරද්දක් වෙන්නේ? ඒ කියන්නේ ඒ කිව්වේ දැන් බුදුරජාණන්සේ කියපු නිසා නෑ ලෝකේ පැතෝ ඒක බුදුරජාණන් කියපු නිසා. ලෞකික දීපියක් එක්ක වචන යවන්නේ. බුදුරජාණන් කියපු නිසා තමයි. අසනත් දැන් මම හඳුනාගත්තානේ. බුදුරජාණන් කියපු නිසා වැරදි. නැතිනේ. ඇයි වැරදි කියන එක විශ්වාස වැඩි. ඇයි විශ්වාස වැඩි? අදහාව අන්න. දැන් අපි දැන් ඉන්නවද ලෝකෙ නැන්නේ? ලක්මාල් ඉන්නවා. ඇත්තටම ලක්මාල් ඉන්නවද නැන්නේ? ඇත්තටම ඉන්නවා. ඇත්තටම ලක්මාල් මැරලා ඉපදින්නේ නැද්ද ආයේ? මේක ඇත්තද බොරුද? බුදුරජාණන් වැරදි කියනවා. කොහොම වැරදි කියනවා? ඉතින් වැරදි කියන්නේ කොහොමද අපට ඇත්තනේ? මොකද්ද මේ කිව්වේ? ඔය පරස්පර විරෝධී බව හම්බෙන්න දැන් විමසීමක් කරන්න. විමසීමක් කරන්න ඕන. ඊට පස්සේ ඒක හරහා ආයෙත් යොමු වෙන්නේ මොකද්ද මේකට ආයෙකට උත්තරයක් හොයන්න. ඔව් උත්තරයක් හම්බෙන්නේ නැහැ. හැබැයි උත්තරයක් හම්බ නොවුනට විමසනවා. අපි කියන්නේ දැන් එතනක් කියනවා සමහර දැන් අපි ජාතිපච්ච ජරා මරණ කියන ඒ දෙකක් තේරුම් ඒ දෙකෙන්ම සම්මාදිතේපත් වෙනවා. හරි. ඒක සම්මාදිතේපත් වෙන්නේ ජරා මරණය ජාතිය ඇතිසනනේ. ජාතිය දෙන්න. එහෙමයි. එතකොට ඔන්න මම අර කලින් කිව්ව එක මතක් කරගන්න. දැන් මේක නෝනනේ. එහෙමයි. ජාති වශයෙන් ජරා මරණ කියන්නේ නෝන. හරියටම හම්බුණා කියන්නේ. නෝන කියන්නේ හරියටම හම්බුණා කියන එක. එහෙමයි. ජරා මරණ තියෙන්නේ ජාතිපතෙන් ජරා මරණ තියෙන්නේ අවිද්‍යාවද විද්‍යාවද? ජාති වශයෙන් ජරා මරණ තියෙන අවිද්‍යාව. ජාති වශයෙන් ජරා මරණ හම්බෙන්නේ විද්‍යාවද අවිද්‍යාවද? හම්බෙන්නේ විද්‍යාවද? තියෙන්නේ අවිද්‍යාව. තියෙන්න පුළුවන් කියනවා. බෑ. ඉතින්නේ. අර කුසල මූලය අකුසල දැන් ජාති වශයෙන් ජරා මරණ කියන කාරණාව කතා වෙනවා අවිද්‍යාවෙන් නිසානේ. හැබැයි අවිද්‍යාවෙන් සහ ජාති වශයෙන් ජරා මරණ කතා වෙන කාරණාව කියන්නේ අවිද්‍යාව කියන අපේ වචන කාරණා ගොංකමනේ. මෝඩකමනේ. අඥානකමනේ. දැන් අපි එතකොට ඇඟට අදිනවනේ මෝඩකමනේ ගොංකමනේ. හරි. එතකොට දැන් ඕකේ නුවණ එනකොට තියෙන්න බෑ. තියෙන්න බෑ. නුවණේ තියෙන්න බෑ. දැන් අපිට සාමාන්‍යයෙන් ඒක ජාතිය පැත්තෙන් නෙමෙයිනේ ජරා මරණය. ජරා මරණය. ඔව්. හරියි. දැන් වැඩි තියෙන්නේ සාමාන්‍යයෙන් අපේ ප්‍රායෝගික මේ ප්‍රත්‍යක්ෂත් එක්ක ඉතින් ලඟ වෙන්න තියෙන ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍යයෙන්. දැන් අපිට අර දෙක අතර තියෙන මේ ගැප් එක ලක්වල් ඒක දැන් එතන මම හිතන්නේ දැන් ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඔය ඔබන්ට කියපු විදිහට දැන් හරි ජරා මරණේ තියෙන්නේ ජාතිපත්‍ය ජරා මරණේ ජාතියෙන් ජරා මරණේ තියෙන අවිද්‍යාව. හැබැයි ඒක හම්බෙන්නේ විද්‍යාව. ඒ කතාව පිටිපස්සෙම තියෙනවා අර ආයෙත් අර කලින් කතාව අකුසලයේ හැමෝටම වෙනවා. හැබැයි අකුසලයේ ශ්‍රද්ධානුසාරී කෙනාට හම්බුනහම ඒක ප්‍රතිඵලය වෙනස්. ඒකම මෙතන තියෙන්නේ. ප්‍රඥා වැඩිච්ච කෙනාට ජරා මරණය හම්බුනහම එයා ඒක කරා බහගෙන ජාති මොන වෙන තැනකින් හැබැයි අපිට හම්බුනහම අපි ඒක කරලා අතරමං වෙනවා. ඒකෙන් ප්‍රශ්න තියෙනවා. ඕකේ. අනේ ගැටුම් දැන් අර සමහරවිට අපේ ජාතිපච්ච ජරා මරණ සාකච්ඡාවේ සම්මත විග්‍රහ කරන ඒයින්ම නිපාත කියන ඒක සාමාන්‍යයෙන් දැන් ඒක කොහොමද පොඩක් පැහැදිලි කරගන්න ටිකක් දැන් අපි හිතමුකෝ දැන් තව එකක් අහනවා. අපට ධර්මයේදී අපි තුල ඉතුරු විය යුතු එකම කාරණා මොකද්ද? නෑ අපිට නෙවීම අන්න සෙවීම. විචක්ෂණේ විතරයි. අපට අපි තුල ඉතුරු විය යුතු එකම කාරණාව සෙවීම පමණයි. වෙන එකක්වත් නෑ. ජරා මරණයයි ජාතියයි ඒ විදිහට හම්බවීම කියන නිර්වචනය හම්බ වෙන්නේ මටද මාර්ගයට.
අයිති මාර්ගය. අර එදා මං කිව්වේ. එයා ඒක බලයි. ප්‍රඥාව බලයි. කරන්න තියෙන විචක්ෂණය. ඒකට දැන් ඔය කියපු කරුණ ටික අපිට හිතන්න දේවල් හම්බෙලා නැද්ද? හම්බෙලා. මදි හිතන්න. තව අපි අරගෙන කොහෙන් හරි කෑලි දෙකක් හොයන්න ඕනේ. අර අත්ෙන් ගන්න ඕනේ. අපි යන වචන වලට කොටු වෙන්නත් හොඳයි. ඔව් ඒකත් හොඳයි. ඊළඟට දැන් අපි හිතමු දැන් ඕක දැන් අපිට හිතන්න හදනම තව මදිනේ. තව අරින් ඇදලා ගන්න ඕනේ කොහෙන් හරි. ඇදලා අරගෙන හිතන්න ඕනේ. තව ඇදලා අරගෙන හිතන්න ඕනේ. එතකොට ඇදලා එහෙම හිතීමෙන් තමයි තාත්වික ප්‍රායෝගික අවස්ථාව වෙනකොට අරය මොකක් හරි කරගන්නවා. ඒක ප්‍රඥාව. එයා මොනවද කරන්නේ? එතනදි සායනත් අපි ආයෙකම් බලෙන් ගෙනල්ලා දැනගත්තා කියන වගේ එකක් එනවා කියලා මං ඉන්නේ. අනේ එතන අපට ආයෙ හිතන්න එකක් තියෙනවා. අපිට මන් දැනගත්තා. දැන් ජරා මරණ නැහැ. දැන් දැන් ජරා මරණ දෙක දාලා නැහැ. නෑ කිසිම දැන් ඒව නෙමෙයි. එතකොට මම ඉන්න බව දැනගත්තා නම් ඉතින් තමන්ට සක්කාය දිට්ඨිය තියෙනකොට තමයි. ඒක හරිය. දැන් දැනගත්තා නම් දැන ගැනීම වෙනවා. ඒක කොහෙන්ද? ඒක කොහෙන්ද? හරි. ඒක නිකන් අර අපි ෂෙඩියුල් එකකට සිලබස් එකකට නෙමෙයි. ජරා මරණය විමසීම හරහාම තව දෙයක් අපි මේක නැතර ගත යුතුයි කියලා අවශ්‍යතාවය ආයෙත් නේද? ඒක නිකන් අර බලෙන් ඇදලා ගැනීම නේ. ඒක සම්බන්ධ දැන් විචක්ෂණය කරනකොට අනිවාර්යෙන්ම මේ කවුද දැනගත්තේ මොකක් හරි කියලා නිකන් ඇතුලේ මෙනවනේ එකක්. ඒක අපට එන්නේ මේක අපි හිතමු මෙහෙම. අපට ඒක එන්න ඕන නැත්නම් හරියට කරනකොට ජරා මරණයට જાතිය හැටියට හොයාගෙන යද්දී අපට මේකේ මොනවා හෝ විදිහකට ෂෝ ගැලපෙනවා. මේක හරිනේ. ඔන්න ඔතනදී අපට සද්ධාව ආයිත්මතු වෙලා යකොට මම දැනගත්තා මේක. අන්න ඊළඟට මේ ඒක දැන් තාත්වික ප්‍රායෝගික අවස්ථාව දැන ගැනීම කියන්නේ මොකක්ද? අන්න ඒක හොයන්න ඕනේ. ඊළඟට ඒක හොයද්දී ඔන්න විඥාන නාම රූපය කියලා හමුනවනේ. යකොට ඒකත් දැනගත්තානේ. ආයෙත් ඕනේ. ආයෙත් දැනගමු. යකොට ඒකත් දැන. ඉතින් හැම වෙලෙම දැනගන්නවා. හැම වෙලෙම එතකොට අපිට හැබැයි හැම වෙලෙම දැනගන්නවා කියන එක නෙමෙයි අපි හිතිය යුත්තේ. දැන ගැනීම හම්බ වීමෙන් දැන ගැනීමක් හම්බ වුණා මේක වැරදි කියලා කියන්නේ. එතකොට හැම වෙලෙම අපට අතීතයේ ගත්ත ටික අදාළ නැහැ. අතීතයේ කිය යාජර මනෝ එක. දැන් අපි ඒක හොයන්නේ අතීතයට පයින්නවනේ. අනික ඒක ආයෙ මේ පැත්තට පයින්න. එතකොට අපි සිද්ධාන්තය ගලපන්න යන්නේ. ඊළඟට අපට දැන් මෙතන හදිසියක් වෙනවා අනාගත ටිකක් හොයන්න. ඒ සිද්ධාන්තය ගලපන්න යන්නේ. ওই දෙකමයි ඉන්නේ. ওই දෙකමයි ඉන්නේ තමයි අකාලික බව ඉස්මතු වෙන්නේ.